6ට ගිය ඔයාට ඔන්ලයින් විද්‍යා පන්තියක්. ලංකාවේ අංක 1 විද්‍යා විෂය උගන්වන කැම්පස් සයන්ස් YouTube channel විසින් මෙහෙවන ඔන්ලයින් විද්‍යා පන්තිය 6 ශ්‍රේණියේ දූපුතුන් සඳහා ආරම්භ වගයි. ප්‍රාථමිකයෙන් ද්විතීක අධ්‍යාපනයට පිවිසි දරුවාට අහස පොළව ගහකොළ සතා සිව්පාවුන් සතු අපූර්වත්වයන් පරීක්ෂණ නිරීක්ෂණ හා නිගමන ඔස්සේ පසක් කරවන්නට දයාබර විදු ඇදුරුතුමන් ඔබ වෙනුවෙන් සූදානමින් සිටියි. ඒ පස්සිකෝ පැමිණ වටහා ගන්න. විෂයන් අතර සොඳුරුතම ආකර්ශනීයම විෂය විද්‍යා විෂයයි. දරුවාට ලෝකය දකින්නට ලෝකය කියවන්නට උගන්වන විෂය විද්‍යාවයි. මිත්‍යාවෙන් යථාර්ථය වෙන් කරන ආස්වාදජනක විද්‍යාගාරයේ ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න. දැන්ම අමතන්න 071 12 53 200 දුරකථන අංකයට. එනම පටන් ගන්නවා පුතේ අභ්‍යාස ටික. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය. එදිනදා ජීවිතයේදී විවිධ කාර්යයන් සඳහා විදුලිය භාවිතා කරනු ලැබේ. ඔව්. ඔබ දන්නා විදුලිය ප්‍රයෝජනයට ගන්න අවස්ථා ලයිස්තුවක් පිළියෙල කරන්නලු. විදුලිය ප්‍රයෝජනයට ගන්න අවස්ථා. ඕ ලියන්න පුළුවන් 1000ක් වුණත් විදුලිය ප්‍රයෝජනයට ගන්න අවස්ථා නේද පුතේ? අපිට ඕන තරම් ලියන්න පුළුවන්. ඕන තරම් ලියන්න පුළුවන්. හරි. මේ බලන්න මන් ලියලා තියෙන ඒවා. හරි. ඔන්න ආලෝකය ලබා ගන්න. දැන් මේ වෙලාවේ ඔයාගේ ඔළුවට උඩින් ලයිට් එකක් තියෙනවා. මේ බල්බ් එකක් තියෙනවා. හරි ආලෝකය ලබා ගන්න. පත් පිසීම. අම්මා උයන්න පටන් ගෙනත් දන්නේ නැහැ. රයිස් කුකර් එක මේ වෙලාවේ වැඩ කරන්නේ විදුලියෙන්. හරි. රෙදි සෝදා ගැනීම. වොෂින් මැෂින් එකෙන් රෙදි සෝදනවනේ සමහර කට්ටිය. හරි. එහෙනම් රෙදි සෝදා ගැනීම. රෙදි මැද ගැනීමට අපිට ඕන වෙනවා. රෙදි මැද ගැනීමට අපිට ඕන වෙනවා. ඔරලෝසු ක්‍රියා කිරීම. ඔව්. ඔරලෝසු වැඩ කරන්න විදුලිය උමනා වෙනවා. හරි. බැටරි කැල්ලක් පොඩි වියලි කෝෂයක් දාන්න බෑ. රූපවාහිනී යන්ත්‍ර ක්‍රියා කරවීමට අවශ්‍ය වෙනවා. ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියා කිරීමට. පොල් මිරිකා ගැනීම. පොල් මිරිකන යන්ත්‍ර තියෙනවනේ. හරි. ඒක විදුලියෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් හරි. ඊළඟ පිටි කැටීම. පිටි කොටන ඒවාක් තියෙනවා. ග්‍රයින්ඩර් එකේ මික්සර් එකේ තියෙන හරි. ග්‍රයින්ඩර් එකේ හරි. පිටි කැටීම. සීතකරණය ක්‍රියා කිරීම. හරි. හරි. මීට අමතරව තව වෙනත් දේවල් ඕන තරම් ඔයා ලියලා ඇති. විදුලියනේ ඔයාගේ ජංගම දුරකථනය වැඩ කරන්න. ඔයාගේ ලැප් එක වැඩ කරන්න. මේකේ හරි ඒවා ලියන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. එහෙනම් පුතේ අපිට එදිනදා ජීවිතයේ විදුලිය පාවිච්චි කරන අවස්ථා ඕන තරම් ලියන්න පුළුවන්. ඕන තරම් ලියන්න පුළුවන්. හරි. හරි. එහෙනම් යනවා දෙකට. බොහෝ උපකරණ ක්‍රියා කිරීම සඳහා අපි බොහෝ විට කෝෂ වලින් විදුලිය ලබා ගැනීමට පුරුදු වී සිටිමු. ඔබ දන්නා එවැනි උපකරණ 10ක්. අපි සාමාන්‍ය විහාර කියන්නේ බැටරි කෑලි කියලා. මේ බැටරි කෑලි දාලා වැඩ කරන දේවල් මොනවාද? මෙන්න බලන්න. ඔයා ලියලා ඇති මීට වැඩි තහමක් මේවත් ඇති මීට වෙනස් වෙන දේවලුත් ඇති. හරි. බිත්ති ඔරලෝසුව බැටරි කෑල්ලක් දානවනේ අපි. විදුලි පන්දම ටෝච් එක. දැන් නම් ටෝච් ගොඩක් charge කරන ඒවා තියෙන්නේ. හැබැයි වියලි කෝෂ දාන ඒවා තියෙනවනේ. වියලි කෝෂ දාන ඒවා තියෙනවා. බැටරි දාන ඒවා තියෙනවා. රැවුල බෑමේ උපකරණ. රැවුල බාන්න ගන්න. වයර් එක නැතුව රැවුල බානකොට නෝද නැත්නම් වයර් එක අරගෙන ගෙනියනට වැඩිය ලේසි. හරි. ඒකට පොඩි බැටරි කෑලි දෙකක් දාලා වැඩේ කරගන්න පුළුවන්. හරි. ගණක යන්ත්‍ර කැල්කියුලේටර් වැඩ කරන්න. විවිධ විසිතුරු භාණ්ඩ. විසිතුරු භාණ්ඩ ලස්සනට තියෙන ඒවා බලු පත් වෙලා තියෙන පොඩි බැටරි කෑල්ලක් දෙකක් දාන අවස්ථා තියෙනවා. විදුලි මෝටරයක්. ඉලෙක්ට්‍රික් වාහන තියෙනවා. ඉලෙක්ට්‍රික් වෙහිකල් තියෙනවා. හරි. ඒවා විදුලියෙන් තමයි වැඩ කරන්නේ. කෝෂනේ. හරි. ඔව් කෝෂයක්. ඒකේ තියෙන මේ පොඩි අර පෙන්ටෝස් බැටරි කෑල්ලක් නෙවෙයි. හරි. ලොකු කෝෂයක් තියෙනවා. ලොකු කෝෂයක් බැටරියක් තියෙනවා. ඒකෙන් තමයි ඒක වැඩ කරන්නේ. ක්‍රීඩා භාණ්ඩ තියෙනවා. ඔයා ගාවත් ඇති. ක්‍රීඩා භාණ්ඩ. ඒ ක්‍රීඩා කරන භාණ්ඩ තියෙනවා. ජංගම දුරකථනය කරන්ට් එක වැඩ කරන වේදි කෝෂන විදුලි කෝෂන තියෙන දුරස්ත පාලක රිමෝට් එක වැඩ කරන්නේ කෝෂ වලින් තමයි. හරි. ඉතින් තව දේවල් ඔයා ලියලා ඇති. හරි දාගෙන යන්න. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ හරි වැරදි දාන්න. අතීතයේදී මිනිස්ට්‍රමෙන් සිදු කළ බොහෝ කාර්යයන් පාසෙන් සිදු කර ගැනීමට වර්තමානයේදී විද්‍යුත් ශක්තිය පාවිච්චි කරනවලු. ඔව්නේ. ඉස්සර මිනිස්සු රෙදි හොදපු විදියට නෙමෙයි දැන් රෙදි හොදන්නේ. ඉස්සර මිනිස්සු බත්තු වේපු විදියට නෙමෙයි දැන් බත්තු යන්නේ. ඉස්සර මිනිස්සු ලාම්පු පත්තු කරා දැන් මිනිස්සු බල්බ් එකක් දාගෙන එළිය ලබා ගන්නේ.
එහෙනම් පුතේ අතීතයේ කරපු වැඩ දැන් කාලේ පහසුවෙන් විදුලිය නිසා කරනවා. එහෙනම් උත්තරේ හරි. හරි. එහෙනම් හරි. හරි. ඊළඟ ප්‍රශ්නේ. විදුලිය නිපදවන්නට භාවිතා කළ හැක්කේ ඩයිනමෝ පවනේ. ඒ මොන බරුවක්ද? වැරදි. වැරදි. ගැල්වනෝමීටරයේ භාවිතින් ඉතා කුඩා විදුලි ධාරාවක් වුවද හඳුනාගත හැක. ඔව්. ගැල්වනෝමීටරෙන් අපිට පුළුවන් ධාරාවක් ගලනවද නැද්ද කියලා බලන්න. මේක හරි. මේක හරි. මේක හරි. කම්බි දඟරයක් තුළ චුම්බකයක් චලනය කිරීමෙන් විද්‍යුත් ධාරාවක් ජනනය කිරීමට නොහැක නෙවෙයි හැක. නේ? මතක් කරගන්න මයිකල් ෆැරඩේ. කවුද සර් ඒ? මයිකල් ෆැරඩේ කියලා කියන්නේ කම්බි දඟරයක් තුළ චුම්බකයක් චලනය කරලා කම්බි දඟරයේ දෙපැත්තේ විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා මුලින්ම කියපු පුද්ගලයා. මයිකල් ෆැරඩේ. මයිකල් ෆැරඩේ. හරි. අර වැදගත් දෙයක් එයා හොයාගත්තේ. හරි. ඒක නිසා තමයි අද මේ අපි පාවිච්චි කරන විදුලිය මේ විදිහට පාවිච්චි කරන්නේ. හරිනේ. එහෙනම් පුතේ නොහැක නෙවෙයි උතන්ට හැක එන්න ඕන. මේක වැරදි. මේක වැරදි. ගලා යන ජලයේ ශක්තියෙන් තලබඹරයක් කරකවා. තලබඹරයක් කරකවා ඊට සම්බන්ධ ඩයිනමෝවක් ක්‍රියා කරවීමෙන් ජල විදුලි බලාගාරයක විදුලිය ජනනය කරගනු ලැබේ. ජල විදුලි බලාගාරයක තලබඹරයක් කරකලා තලබඹර සෙට් කරනවා ඩයිනමෝකට. ඩයිනමෝවෙන් අපි නිෂ්පාදනය කරගන්නවා මොන විදුලියද? ජල විදුලිය. හරිනේ. හරිනේ කතාව. ඒක හරි. ඊළඟ එක. අපේ තාප විදුලි බලාගාරයේ පිහිට ඇත්තේ හම්බන්තොටලු. හම්බන්තොට තියෙනවා ලුණු නම් නේ. නොරොච්චෝලේ එතකොට මොකද්ද තියෙන්නේ? නොරොච්චෝලේ තියෙන්නේ ලුණු ලේවායද? නෑනේ. එහෙනම් මේක වැරදි. මේක වැරදි. නොරොච්චෝලේ තියෙන්නේ නේ. ගල්ලංගුල් බලාගාරය. පුතේ රූපය දැක්වෙන්නේ වියලි කෝෂයක්. සිම් තහඩුවයි කොපෝ තහඩුවයි තනක සල්ෆියුරික් අම්ලයයි දාලා ගත්තට පස්සේ ඒකට කියන්නේ නෑ වියලි කෝෂයක් කියලා. නේ? ඒකට කියන්නේ සරල කෝෂය කියලා. මේ ප්‍රකාශය වැරදි පුතේ. ප්‍රකාශය වැරදි. ඊළඟට ප්‍රාථමික කෝෂ රසායන ද්‍රව්‍ය වැය වීමෙන් පසු ඉවත දැමීමට සිදු වේ. ඔයාගේ බැටරි කෑල්ලක් රිමෝට් එකේ බැටරි බෑලා. charge කරලා ආයෙ දානවද? නෑනේ. මේක විසිට කරලා දානවා. අලුත් කෑල්ලක් දානවා. නේ? එහෙනම් මේක හරි. ඉවත දාන්න ඕන. ඔව් අයින් කරන්න. අයින් කරන්න. ප්‍රාථමික බැටරි ප්‍රාථමික කෝෂ ඉවත් කරන්න ඕන. නැවත නැවත ආරෝපණය කළ භාවිතා කළ හැක්කේ ද්විතීයික කෝෂ පමණි. ඔව් මේ charge කරන්න පුළුවන් ද්විතීයික කෝෂ විතරයි. ඔව් මේක හරිනේ. charge කරන්න පුළුවන් කියන්නේ charge කරනවා කියන්නේ ආරෝපණය කරනවානේ පුතේ. එහෙනම් ආරෝපණය කරන්න පුළුවන් වෙන්නේ ද්විතීයික කෝෂ විතරයි. ද්විතීයික කෝෂ විතරයි. පරිපත් සටහන් ඇඳීමේදී සංකේත භාවිතා කිරීමට වැඩි කාලයක් ගත වේ. ඒ මොන බොරුවක්ද? නේ? දැන් ඔන්න බල්බ් එකකුයි වියලි කෝෂයකුයි ස්විච් එකකුයි දාලා අපි හයි කරනවා මේ හිතන්නකෝ මේ පරිපතයක් අඳිනවා කියලා හිතන්න. අඳිනවා කියලා හිතන්න. ඒක සාමාන්‍ය පෙනුම අඳින එකද ලේසි සංකේත භාවිතා කරන එකද ලේසි කියලා ඇහුවොත් සංකේත භාවිතා කරන එකනේ ලේසි පුතේ. දැන් මං වගේ කට්ටිය හරිම කැමති සංකේත භාවිතා කරන්න. මොකද මට ලස්සනට චිත්‍ර අඳින්න බෑ. හරි? චිත්‍ර අඳින්න බැරි නිසා සංකේත වලින් නියමට අඳ ගන්න පුළුවන්. නේ? හරි ලේසි. වෙලාව ඉතිරි කරගන්න පුළුවන්. පහසුයි. හරි? එහෙනම් වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. කෙටි කාලයක් ගත වෙන්නේ. මේක වැරදි. මේක වැරදි. හරි? ඊළඟට හිස්තැන් වලින්ට පුරවන්නලු මේ එතනින් වචන තෝරලානේ. හරි. පුරවමු බලන්න. සුළං බලාගාරයක ඩයිනමෝ කැරකීමට යොදාගන්නේ. සුළං බලාගාරයක ඩයිනමෝ කරකවන්න යොදාගන්නේ සුළඟේ ශක්තිය. සුළං බලාගාරයක ආයේ මේ ජලයේ ශක්තිය යොදා ගන්නවයි නේද? සුළඟේ ශක්තිය තමයි යොදා ගන්න. නැවත නැවත ආරෝපණය කරමින් භාවිතා කරන්න පුළුවන්ලු මොනවාද? ද්විතීයික කෝෂ. මතක තියාගන්න charge කරන්න පුළුවන් ආරෝපණය කරන්න පුළුවන් ද්විතීයික කෝෂ පමණයි. ද්විතීයික කෝෂ පමණයි. විදුලි ධාරාවක් ගලා යාමට සැලසූ පද්ධතියක් විදුලි හරිපතයක් ලෙස ඇඳින්නේ. එහෙනම් පුතේ ධාරාවක් යන්න හදලා තියෙන මාර්ගයකට නමක් දානවා පරිපතයක් කියලා. සර්කිට් එකක් කියන. සර්කිට් එකක් කියන. හරි. ප්‍රාථමික හා ද්විතීයික කෝෂ වශයෙන් බෙදන්නේ පුතේ. ඒ කියන්නේ ප්‍රාථමික කෝෂ ද්විතීයික කෝෂ කියන දෙකම දෙක තුලම තියෙන රසායනික ද්‍රව්‍ය. එහෙනම් මේ රසායනික කෝෂ මේවා රසායනික කෝෂ. රසායනික කෝෂ වර්ග දෙකක් ඇත. රසායනික කෝෂ වර්ග දෙකක් ඇත. සූර්ය කෝෂය අනු ආලෝක ශක්තියෙන් විද්‍යුත් ශක්තිය ජනනය කරන කෝෂ වර්ගයකි. සූර්ය කෝෂ කියලා කියන්නේ ආලෝක ශක්තියෙන් විද්‍යුත් ශක්තිය ජනනය කරන කෝෂ වර්ගයක්. හවුද? හරිද? සූර්යාලෝකයෙන් ඒ කියන්නේ සූර්යාලෝකය සූර්යාලෝකයේ තියෙන ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය විද්‍යුත් ශක්තිය කරනවා. ඒ වගේ එකක් තමයි සූර්ය කෝෂ කියලා කියන්නේ. රසායන ද්‍රව්‍ය වැය වූ පසු අයින් කරන්න ඉස්සෙල්ලා කිව්වා.
මේ පාවිච්චි කරලා අයින් කරන කෝෂ જાතිය. ප්‍රාථමික කෝෂ. දීතික කෝෂ අක්‍රිය වූ විට නැවත ෆෝන් එකේ තියෙන්නේ දීතික ආරෝපණය. ඔව් ෆෝන් එකේ තියෙන්නේ දීතික කෝෂයක්. ඕකේ බැටරි බැස්සට පස්සේ ෆෝන් එක charge කරගන්න, ආරෝපණය කරගන්න. එහෙනම් ආරෝපණය කළ හැකියි. ජල පහරක් මගින් කැරගෙන තල බඹරයක් සමග සම්බන්ධ කළ ඩයිනමෝවක් මගින් විදුලි බලාගාරයක විද්‍යුත් ජනනය කෙරේ. විදුලිය ජනනය කරන්න පුළුවන්. කම්බි දඟරයක් තුල ආයෙත් කියනවා මොකද්ද චලනය කරගන්නේ? කොටු කෑල්ලක්ද? නෑ චුම්බකයක්. නේ? කම්බි දඟරයක් තුල චුම්බකයක් චලනය කරගත්තොත් තමයි විදුලි ධාරාවන් නිපදව ගන්න පුළුවන් වෙන්නේ. ඉතා කුඩා විදුලි ධාරාව මැනීමට පාවිච්චි කරමු මොන මීටරයද? ගැල්ලනෝමීටරය. හරිනේ? හරි. එහෙනම් ඔන්න හරි දාගෙන යන්න. හරි දාගෙන යන්න. හරි. මම මේවා ලකුණු දෙන්නම්. හරි ලකුණු දෙන්නම්. දැන් හරි ටික දාගෙන යන්න. ලකුණු පස්සේ කතා කරමු. හරි ලකුණු පස්සේ කරමු. ළඟ එක ඉරි ගහන්න තියෙන්නේ. රූපේ තියෙන්නේ මොකද්ද කියලා බලනකොට මේ වගේ රූපයක් දුන්නේ ගමන් බලන්න මේ මෙතන තියෙන අකුර. මෙන්න මෙතන අකුර එක්ක Gද Aද Vද තියෙන්න බලන්න. Gද Vද Aද. A නම් ඇමීටරයක්, G නම් ගැල්වනෝමීටරයක්, V නම් වෝල්ට්මීටරයක්. මෙතන G තියෙන නිසා මේක ගැල්වනෝමීටරයක්. හරි. ජංගම දුරකථන බැටරිය නැවත නැවත ආරෝපණය කරමින් භාවිතා කරේ. ඒ අනුව එය දැන් කීප සැරයක්ම කිව්වා ද්විතීක කෝෂයක්. charge කරන්න පුළුවන් ද්විතීක කෝෂ විතර. සම්මත සංකේත වලින් විදුලි බල්බය ආපු මොන්ටිසෝරි ප්‍රශ්නයක්. හරි මොන්ටිසෝරි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. විදුලි බල්බය රවුම ගැහුවා මැදින් කතර දැම්මා. ඕන විදුලි බල්බ. එන්න සංකේත. සරල කෝෂයක් නිර්මාණය කිරීමේදී කොපර සහ සින්තාඩු බහා ඇති X නම් ද්‍රවය. මේ X කියන්නේ මොනවාද? වතුරද, පොල් තෙල්ද, භූමි තෙල්ද, පෙට්‍රල්ද, ඩීසල්ද? තනුක සල්ෆියුරික් අම්ල. ඒ මොනවත් නෙවෙයි. තනුක සල්ෆියුරික් අම්ලය. පුතේ දැන් මේ තනුකයි කියලා කියන්නේ වතුර වැඩි කියන එක. හරි? ඒ කියන්නේ අම්ල ප්‍රමාණය අඩුයි වතුර වැඩි නම් අපි කියනවා පුතේ තනුක සල්ෆියුරික් අම්ලය කියලා. සෝඩා වතුර කියලා කියන්නේ පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව අධික පීඩනයක් යටතේ ජලය දිය කරගන්න. හරි? ඒක තාක්ෂණික උපක්‍රමයක් අපිට ගෙදරදි කරගන්න බෑ. හරි? අධික පීඩනයක් යටතේ කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය දිය කරගන්න. ඒකට කියනවා අපි සෝඩා කියලා. හරි? මතක තියාගන්න. හරි. ඊළඟ ගල් අඟුරු වලින් ක්‍රියා කරන විදුලි බලාගාරය පිහිටා ඇත්තේ හම්බන්තොට නෙවෙයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය. පාසඳන් ඒවායින් ශ්‍රී ලංකාව තුළ පිහිටා නැත්තේ ජල විදුලි බලාගාර අපේ තියෙන ඕන තරම්. සුළං විදුලි බලාගාර සුළං විදුලි බලාගාර දෙකක් තියෙනවා දැනට ක්‍රියාත්මක. තාප විදුලි බලාගාරයක් තියෙනවා නොරොච්චෝලේ. න්‍යෂ්ටික බලාගාරයක් තාම අපි හිතලා නැහැ හදන්න ලංකාවේ. රූපේ දැක්කන විද්‍යුත් පරිබාධ සම්පත් සංකේතය දා නිවර්දිව ඇඳ සටහන. රයිට්. ඔයා දැනගන්න ඕන එක් විදුලි උපාංග වලට සංකේත. මේ පාඩමේ අරමුණම ඒකයි. සංකේත ටික දන්නේ නැත්නම් මේ පාඩම ඉගෙන ගන්න නෑ වගේ. හරි? දැන් මෙන්න වියලි කෝෂ දෙකක් තියෙනවා. වියලි කෝෂයක් දාන්න අඳින්නේ කොහොමද? දිග ඉරයි කෙටි ඉරයි. හරි? බල්බයක් තියෙනවා රවුමක් ගැහුවා කතිරයක් දැම්ම. ස්විච් එක අඳින්නේ මෙන්න මේ විදිහට. හරි? වියලි කෝෂ දෙක සම්බන්ධ කරන්න දෙකක් තියෙන නිසා සම්බන්ධ කරන ක්‍රම දෙකක් තියෙනවා. එක්ක ශ්‍රේණිගතව පුළුවන් එක්ක සමාන්තරගතව පුළුවන්. ශ්‍රේණිගත එකේදී වෙන්නේ එක පිටිපස්සේ එක ඉන්නවා. ඒ කියන්නේ ධනයි ඍණයි. හරි? ධනයි ඍණයි. එහෙමයි යන්නේ. හරි? සමාන්තරගත කියලා කියන්නේ ධනයුන් ටික එකට එකතු කරනවා ඍණයුන් ටික එකට එකතු කරනවා. දැන් මෙතන සීන් එක වෙලා තියෙන්නේ මෙන්න ඍණ මෙන්න ධන. මෙන්න ඍණ මෙන්න ධන. එහෙනම් වියලි කෝෂයේ එන්න ඕන දැන් මේ දෙකම ওই විදියට හරි. ඊළඟට මේ දෙකම උත්තර ගන්න පුළුවන් වියලි කෝෂ වලින් නම්. බල්බ් එකක් තියෙනවා. ඇමීටරයක් නැහැනේ. එහෙනම් මේක අයින් කරන්න. මේක ඇමීටරයක් නැහැ. මේ ඇමීටරේ සංකේතයනේ. මෙන්න බල්බ් එක. මෙන්න ස්විච් එක. මෙන්න ස්විච් එකක් තියෙනවා. එහෙනම් පිළිතුර පුතේ පිළිතුර දෙක. දෙවෙනි පිළිතුර. පුතේ රූපය දැක්කන AB අග්‍ර අතරට පහක් දැක්කන කුමන ද්‍රව්‍ය තබු විට බල්බේ දැල්වේ දහනවා. දැන් පුතේ මෙතනට තියන්න ඕන සන්නායකයක්. විදුලිය ගමන් කරන දෙයක්.
ලී කෑල්ලක් තියෙනවා. වැඩක් නැහැනේ කරන්ට් එක යන්නේ නැහැ. වියලි කඩදාසි කෑල්ලක් තියෙනවා. 7 අවුරුද්දක් බලාගෙන හිටියත් බල්බ් එක නම් පත්තු වෙන්නේ නැහැ. ඇයි? කඩදාසි වලින් විදුලිය යන්නේ නැහැ. කාසියක් තියෙනවා. ඔන්න ටක් ගාලා බල්බ් එක පත්තු වෙනවා. කාසිය හදන්නේ ලෝහ වලින්. ලෝහ කියන්නේ සන්නායක. විදුලිය ගමන් කරනවා. බොත්තමක් තියලා ඉන්න. තියාගෙන බලාගෙන ඉන්න බල්බ් එක පත්තු වෙයි. නෑ පත්තු වෙන්නේ නැහැ. පත්තු වෙන්නේ නැහැ. හරි. එහෙනම් කාසිය. පුතේ හොඳ පරිවාරකයක් ලෙස ක්‍රියා කරන්නේ. පරිවාරක කියලා කියන්නේ විදුලිය ගමන් කිරීමට ඉඩ දෙන්නේ නැති දේවල්. එහෙම නැත්නම් විදුලිය ගමන් නොකරන දේවල්. විශේෂයෙන් ලෝහයක් නොවන දෙයක්. ඔව් පුතේ. ලෝහයක් නොවන දෙයක්. රිදී, තඹ, ඇලුමිනියම් තුනම ලෝහ නම් ප්ලාස්ටික් කියන්නේ අලෝහයක් විදුලිය ගමන් කරන්නේ නැත. පුතේ එක් දිශාවකට පමණක් විදුලි ධාරාවක් ගැලීමට සැලැස්වීම සඳහා භාවිතා කළ හැකි උපාංගය. ඒ කියන්නේ එක පැත්තකට විදුලිය යවන්න සම්බන්ධ කම්බියක් පාවිච්චි කරලා බෑ. ඒකේ කොයි පැත්තට සම්බන්ධ කරත් විදුලිය යනවා. හරි. මාරු කරාම විදුලිය යන්නේ නැති වෙන්නේ නැහැ. හරි. ප්‍රතිරෝධකයකින් කරන්න විදුලිය ගමන් කිරීම අඩු කරන. අග්‍ර මාරු කරාට අවුලන්නේ නැහැ. විදුලිය යනවා හැබැයි අඩුවෙන් යන්නේ. ස්විචෙන් කෙලින්ම නවත්තනවා එක්ක විදුලිය යවනවා. හැබැයි ඩයෝඩයෙන් පුතේ එක දිශාවකට පමණක් අපිට විදුලිය ගමන් කරවන්න පුළුවන්. ඒක තමයි යාගේ කාර්යය. ඒක තමයි යාගේ කාර්යය. හරි අපි ඉස්සරහට බලමු මෙයාව අපිට හම්බ වෙයි. හරි. හරි. මේ ඔන්න එතකොටම හම්බ වෙනවා ඩයෝඩ්. මේ තියෙන ඩයෝඩ්. හරි. මේ තියෙන ඩයෝඩ්. හරි. හරි. පුතේ මේ ඩයෝඩේට මේ කළු පාට ඩයෝඩ් වලට කියනවා පුතේ ඍජුකාරක ඩයෝඩ්. හරි. මතක තියාගන්න මේකේ නම ඍජුකාරක ඩයෝඩ්. මෙන්න මේ ඩයෝඩ් වලට කියන ඍජුකාරක ඩයෝඩ්. ඉතින් ඒවා මොකද කරන්නේ? පරිපථයක එක දිශාවකට පමණක් විදුලිය යනවා. ඔයාගේ උත්තරේ එක දිශාවකට පමණක් විදුලිය යනවා කියලා තියෙන්න ඕන. මේක හරියන්න නම්. හරියන්න. හරි. හරි. මේකේ අග්‍ර දෙකක් තියෙනවා පුතේ. සම්මත සංකේතයේ මෙන්න ඇනෝඩේ සහ කැතෝඩේ. හරි. ඇනෝඩේ කියන්නේ ධනාග්‍රය, කැතෝඩේ කියන්නේ ඍණාග්‍රය. ඊතලයේ මේ ඇනෝඩේ කැතෝඩේ නම් කරලා තිබ්බේ නැති වුණාට කමක් නැහැ. හරි. මේ විදිහට ත්‍රිකෝණය ඇඳලා මෙහෙම ගහලා මෙහෙම තියෙනවා නම් ඒත් හරි. ඒත් හරි. එහෙනම් සංකේතය මතක තියාගන්න ඍජුකාරක ඩයෝඩ්. ඩයෝඩේ සංකේතය ඍජුකාරක නැතත් ඩයෝඩේ සංකේතය මේකයි කියන එක මතක තියාගන්න. හරි. ඊළඟ ආලෝක විමෝචක ඩයෝඩේ කියන්නේ LED බල්බ් එක. අපි දන්නවනේ light emitting diode. ආලෝක විමෝචක ඩයෝඩය. මේක ඩයෝඩයක්. මේක බල්බයක් නෙවෙයි. දැන් වෙලාවෙන් මම කියනවා මේක බල්බයක් නෙවෙයි මේක ඩයෝඩයක්. විශේෂත්වය මෙයාගෙන් ආලෝකය නිකුත් කරනවා. හරි. එහෙනම් එක් දිශාවකට මේක ඩයෝඩ් යන්නේ. එහෙනම් ඩයෝඩ් එකේ කාර්යය මොකද්ද? එක් දිශාවකට පමණයි ආලෝකය යන්නේ. ඊට අමතරව මෙයාගේ තව වැඩක් තියෙනවා පුතේ. ආලෝකය නිකුත් කරන. වැඩ දෙකක් මෙයා කරනවා. එක දිශාවකට පමණක් විදුලිය ගමන් කරවන්නත් පුළුවන්. මෙයා හරහා ධාරාවක් යවුවම ආලෝකයක් නිකුත් කරනවා. වැඩ දෙකයි මෙයා කරන්නේ. සංකේතය අරකම තමයි. ඩයෝඩේ සංකේතයම තමයි ඉරි කැලි දෙකක් උඩට ගහනවා. හැබැයි ඉරි කැලි දෙකේ ඊතල දෙක උඩට තියෙන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නේ ආලෝකය එළියට දෙනවා කියන එක. මතක තියාගන්න මේ ඊතල දෙක ඇතුළට තිබ්බොත් අවුල්. එතකොට වැරදි. හරි. එතකොට වැරදි. ඊතල දෙක උඩට. හරි. ඊතල 100ක් විතර ගහන්නේ නැහැ. හරි. ඊතල දෙකයි ගහන්නේ. ඊතල දෙකයි ගහන්නේ. හරි. හරි. ලස්සනට මෙහෙම ඇඳලා තියෙන්න ඕන. හරියන්න නම්. හරි. ඊළඟට ස්ථිර ප්‍රතිරෝධය. දැන් ප්‍රතිරෝධක කියලා කියන්නේ විදුලි ගමනට බාධා ඇති කරන දේවල් වලටනේ. ප්‍රතිරෝධක ಜಾති 3ක් ඉගෙන ගත්තා ඔයා. හරි. ප්‍රතිරෝධක ಜಾති 3ක් ඉගෙන ගත්තා. මොනවාද? ස්ථිර ප්‍රතිරෝධක, විචල්්‍ය ප්‍රතිරෝධක, ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ඉතින් ස්ථිර ප්‍රතිරෝධක කියලා කියන්නේ ප්‍රතිරෝධය ස්ථිරයි. ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. හරි. අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. දැන් මේ තියෙන ස්ථිර ප්‍රතිරෝධකයක්. එහෙනම් අපිට කියන්න වෙනවා පරිපථයේ ගන්න ධාරාව පාලනය කිරීමේ ප්‍රතිරෝධකයේ කාර්යය ධාරාව අඩු කරන්න පුළුවන් අපිට, පාලනය කරන්න පුළුවන්, කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අගේ වෙනස් කරන්න බෑ. ස්ථිර ප්‍රතිරෝධකවල තියෙන ලක්ෂණය තමයි ප්‍රතිරෝධයේ අගේ වෙනස් කරන්න බෑ. මේකේ සංකේතය කියත්තල. කියත්තලයේ තමයි සංකේතය. කියත්තලයේ සංකේතය තමයි මේකට එන්නේ. ඊළඟ මේ තියෙන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. මේකට අපි විද්‍යාගාරයේ කියන්නේ පුතේ ධාරා නියාමකය කියලා. මේකේ ප්‍රතිරෝධය අපිට වෙනස් කරන්න පුළුවන්. මේ උඩ තියෙන කෑල්ල එහාට මෙහාට කරලා ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන්. හරි? විචල්්‍ය විචල්්‍යයි කියලා කියන්නේ වෙනස් වෙනවා කියන එකනේ පුතේ. එහෙනම් මේකේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන්. ඒක තියෙන්න ඕන. ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් කියන එක තියෙන්න ඕන. හරි? දැන් මේකේ සංකේතය මේකම තමයි. කියත්තලේ යන්ද තනි තලයක් උඩට ගැහුවා ඊතලයේ තුඩ ඉදිරියට මේ උඩට තියෙන්න ඕන.
එක ඊතලයේ ගහන්න. මේකේ අදහස මේ ප්‍රතිරෝධය වෙනස් කරන්න, විචලනය කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරි නම් හරි දා ගන්නවා. ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. මේකට කෙටි වචනයක් දෙන්න LDR. Light Dependent Resistor. ආලෝකය මත ආලෝකයේ වෙනස් වීම අනුව වැඩ කරන ප්‍රතිරෝධක. වැඩ කරන ප්‍රතිරෝධක. හරි? හරි. එහෙනම් මේ ප්‍රතිරෝධකයේ තියෙන විශේෂත්වය තමයි මේකට වැටෙන ආලෝක ප්‍රමාණය මත මෙයාගේ ප්‍රතිරෝධය වෙනස් කරගන්න. මෙයාගේ ප්‍රතිරෝධය වෙනස් කරගන්නවා. ගන්න පුතේ. හරි. සංකේතය බලන්න අර පුරුදු අපේ ප්‍රතිරෝධකයේ සංකේතය එහෙමම ලියලා හරි එහෙමම ලියලා ඊතලයක් උඩට ගහනවා. ඒ කියන්නේ අර විචල්්‍ය ප්‍රතිරෝධකයේ සංකේතයම තමයි මේකම තමයි. හරිද? මේකම තමයි. ඕකට ඊතල දෙකක් ඇතුළට ගහන්න ඕන. මේ තියෙන්නේ. ඒක තමයි වැදගත්. LED එකේ මොකද්ද කරේ? ඩයෝඩේ ඇඳලා ඊතල දෙකක් උඩට ගැහුවා. ඒ කියන්නේ ආලෝකය එළියට ගියා. දැන් LDR එකේ මොකද්ද කරන්නේ? මේක ඇඳලා ඊතල දෙක ඇතුළට ගහන්නේ. ඊතල දෙක ඇතුළට ගහන්න. පටලන්න එපා. හරි? මේ වටේට රවුමක් ඇඳත් එකයි නැතත් එකයි ඒක ඇඳත් කමන්නේ නැතත් කමන්නේ. හරි? ඒක අනිවාර්ය නෑ. එකක් මතක තියාගන්න. හරි. එහෙනම් මෙන්න LDR එක. LDR එක. හරි. සරල කෝෂයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය නම් කරන්න. ඉතින් මේ ලෝකෙ ඉස්සෙල්ලාම කෝෂයක් හැදුවේ ඇලෙක්සැන්ඩර් වෝල්ටා. ඇලෙක්සැන්ඩර් වෝල්ටා කියන විද්‍යාඥයා තමයි හැදුවේ. එයා හදපු කෝෂයට එයාම නමක් දැම්මා සිම්පල් සෙල්. එහෙම නැත්නම් සරල කෝෂය කියලා. සරල කෝෂය කියලා. එයා මේ සඳහා පාවිච්චි කරාවු මේ සඳහා ගත්ත ද්‍රව්‍ය මෙන්න මේවා පුතේ. කොප තහඩුවක් ගත්තා. ඒ කියන්නේ තඹ කෑල්ලක් ගත්තා. සිම් තහඩුවක් ගත්තා. සිම් ලෝහයෙන් කෑල්ලක් ගත්තා. තනක සල්ෆියුරික් අම්ලයෙන් ටිකක් ගත්තා. සම්බන්ධක කම්බි ටිකකුත් හොයාගත්තා. බීකරයක් හොයාගත්තද නැද්ද දන්නේ නැහැ. අපිට නම් අපි හදනවා නම් බීකරයක් ගන්න. බල්බයක් ගන්න. බල්බයක් ගන්න. ඕන ටික. ඔය ටික තියෙන්න ඕන. හරි? දැන් මෙතන භාජනයක් මෝටරයක් කියලා තිබ්බත් කමන්නේ නැහැ. හරි? හැබැයි මෙන්න මුන් තුන් දෙනා නම් ඕන. මුන් තුන් දෙනා නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. කවුද? කොප තහඩුවයි සිම් තහඩුවයි තනක සල්ෆියුරික් අම්ලය. හරි? මේ තුන් දෙනා තිබ්බේ නැත්තම් එක ලකුණක්වත් දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ වැරදි. හරි? මේ තුන් දෙනා ඉන්න ඕන. අනිත් ඒවා නම් වෙනස් වුණාට කමන්නේ නැහැ. ඔබ සඳහන් කළ ද්‍රව්‍ය ආධාරයෙන් සරල කෝෂය නිර්මාණය කරන අයුරු රූප ත්‍රාණකින් අඳ දක්වන්න. මේ තියෙන්නේ මේ එකක් අඳින්න. හරි? හරි. මේ එකක් අඳින්න. දැන් මේක පුරුදු වෙලා ඉන්න ඕන. හරි? තාම සමහර දරුවන්ට සරල කෝෂය අඳ ගන්න බෑ. හරි? මොකද්ද මේක අඳ ගන්න බෑ? ලැජ්ජයි. ඇයි? මේකේ කැලි තුනයි තියෙන්නේ. මේ සල්ෆියුරික් අම්ලය ටිකක් දැම්ම, සින්ක් තාඩුවක් දැම්ම, කොපර් තාඩුවක් දැම්ම, වයර් කැලි දෙකක් දාලා බල්බයක් පත්තු කරා. මේක ලේසි විභාගෙට අහනවා ඒකයි. හරි? විභාගෙට අහයි. හරි? විභාගෙට අහයි. ඒක නිසා මේක ලේසි පුරුදු වෙන්න. පුරුදු වෙලා ඉන්න. හරි? පුරුදු වෙලා ඉන්න. හරි. ඔබ පන්තියේදී නිර්මාණ කරන සරල කෝෂයේ දුර්වලතා. මං කියවන්නේ ගිය සතියේ සරල කෝෂයේ දුර්වලතා ටික. මේ දැන් එහෙනම් දැන් මේකේ දුර්වලතාවය නැත්තම් මේක දැන් පාවිච්චි කරන්න එපා. හැම ගෙදරකම මේක තියෙන්න එපා. මේක දැන් නෑනේ. මේක දැන් නෑ. නැත්තියි මේක දුර්වලයි. මේක අවුල්. මේකේ අවුල් සෙට් එකක්ම තියෙනවා. මොනවාද? සිංක් තහඩුව දිය වෙලා යනවා. ඉතින් මේක ක්‍රියාත්මක වෙනකොට බල්බ් එක පත් වෙනකොට සිංක් තහඩුව දිය වෙනවා. අවුල්නේ. ඒක අවුල්. තඹ තහඩුව අසරින් වායු බුබුලු පිට වෙනවා. තඹ තහඩුව අසරින් වායු බුබුලු ගොඩාක් පිට වෙනවා. ඒක හරි කරදරයක්. මේ විදුලි නිෂ්පාදනයේට හරි කරදරයක්. ලොකු පන්තිවලට ගියාම ඒයි කරදර වෙන්නේ කියලා ඒක කියලා දෙන්න. හරි? දැන්ට මතක තියාගන්න ඒක හරි කරදරයක්. වායු බුබුලු පිට වෙන එක හොඳ නෑ. හරි? ඊළඟට තුන්වෙනි එක තමයි මාරමව්. භාවිතය අපහසුයි. මේක නිකන් පාත්තරේ අරන් යනවා වගේ අර හෙට මෙහෙට අරන් යන්න බෑනේ. නේ? අර කරඬුව වඩම්මනවා වගේ මේ ඕක උස්සගෙන ඔහොම යන්න පුළුවන්ද නේ? මේ යන්න බෑ නිකන් දැන් බැටරි කෑල්ල වගේ සාක්කුවේ දාගෙන යන්න තියෙන්න ඕන නේ? හරි එහෙනම් භාවිතය අපහසුයි. ඔව්. right. වැඩි කාලයක් විදුලිය ලබා ගත නොහැකි වීම. දැන් මේ වගේ එකක් හදලා ඉවරලා රැට රැක් එළි වෙනකම් බල්බ් එක පත්තු කරන්න පුළුවන්ද? මොන විනාඩියක්වත් තියෙන්නේ නැහැ. හරි? දැන් පාසලේ ඉස්කෝලේ ගියපු දවසට මේක හදයි. හරි? මේ ඔයාගේ ටීචර් සර් හරි. මේ තියෙන්නේ නැහැ. හරි? එහෙනම් තප්පර 10ක් 15ක් තිබුණා බල්බ් එක නිමිලා යනවා. බල්බ් එක නිමිලා. හරි? වැඩි කාලයක් ගන්න බෑ මේක. හරි? විදුලිය ගන්න බෑ. හරි ඉතින් ඔන්න ඔය අවුල් ටික තියෙනවා. ඔන්න ඔය අවුල් ටික තියෙනවා. හරි? ඔන්න ඔය දුර්වලතා නේ. අවුල් කියලා කියන්නේ මෙතන දුර්වලතා ටික තියෙනවා. හරි? මතක තියාගන්න. එදින්දා ජීවිතේ කාර්යයන් කර ගැනීමට සරල කෝෂයේ භාවිතයේ නැත්තේ ඕන්න අපි කියමු. ඇයි ඉතින් මේක පාවිච්චි කරන්නේ නැත්තේ? ඉතින් ඔය කිව්වනේ. විදුලි උපකරණයකට අවශ්‍ය තරම් විදුලි ධාරාවක් අඛණ්ඩව ලබා ගත නොහැකි වීම. දැන් සරල කෝෂයක් හදලා ඉවරලා ඔයා කියනවා මම
ගෙදර වෙන කරන්ට් එක අපිට ඕනේ නැහැ. අපි සරල කෝෂයක් මම හැදුවා සර් කියපු විදිහට බල්බ් එකක් පත්තු කරලා අපි ඒකෙන් බල්බ් එකකින් එළිය ලබාගෙන ඉමු කියලා ඔයා ඉන්න. හරි. වැඩි වෙලාවක් බල්බ් එකට කරන්ට් එක ගන්න පුළුවන්ද? බෑනේ. බැනුම් අහන්න වෙනවා ගෙදර හැමෝගෙම. ඒක හරියන්නේ නැහැ. හරි. භාවිතා කිරීමේ ඇති අපහසුතාවය නිසා. ඕක දැන් අපි තුන් බල්බ් පත්තු කරන්න සරල කෝෂ හැදුවා කියලා නේ. එතකොට කාමර පහක් තියෙනවනම් කාමර පහටම සරල කෝෂ පහක් හදන්න ඕන. හවස. හරි. හැමදාම හවසට නේ. අර ඉස්සර අපිට මතකයි අපි පොඩි කාලේ කරන්ට් එක තිබ්බේ නෑනේ. හරි. කරන්ට් එක ආවේ ටිකක් කල් ගිහිල්ලානේ. එතකොට මේ ලාම්පු පාවිච්චි කරා. එතකොට හැමදාම හවසට ලාම්පු අපි හදන්න. හරි. ලාම්පු හදාගන්න. චිමිනි ලාම්පු හදාගන්න ඕනේ. ඒකට භූමි තෙල් ටික දාලා, ඒකට තිරයක් දාලා, චිමිනිය පිරිසිදු කරලා, ඒ ටික හදන්න. ඒ ටික හදාගන්න. හරි. ඒ ටික හදාගන්න. ඉතින් ඒ වගේ අපිට මේක පාවිච්චි කරවුවොත් හැමදාම ඕවා හදාද ඉන්න වෙනවා. හරි. ඒක මොන කරදරයක්ද නේ? ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔය අවුල් ටික තියෙනවා. හරි. හරි. සරල කෝෂයේ ඇති දෝෂ නොමැතිව නිපදවා ඇති කෝෂය. දැන් ඇලෙක්සැන්ඩර් වෝල්ටා මේක හදලා දුන්නම විද්‍යාඥයෝ බැලුවා මේකේ අවුල් ටිකක් තියෙනවා, දෝෂ ටිකක් තියෙනවා. ওই ටික නැති කරලා අපි ටිකක් හොඳ කෝෂයක් හදාගමු කියලා කිව්වා. හැදුවා එහෙම කෝෂ. ඒවට කිව්වා රසායනික කෝෂ කියලා. ඒ විතරක් නෙවෙයි. රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව ආලෝකයෙන් වැඩ කරන කෝෂ නිෂ්පාදනය කරා. ඒවා තමයි සූර්ය කෝෂ. මේ සූර්ය කෝෂ. එහෙනම් පුතේ මොනවාද හැදුවේ? රසායනික කෝෂයි සූර්ය කෝෂයි. හරි. අර සරල කෝෂයේ දුර්වලතා මගහරමින් හදපු කෝෂ තමයි රසායනික කෝෂයි සූර්ය කෝෂයි. රසායනික කෝෂයි සූර්ය කෝෂයි. ඔබට සපයා ඇති ද්‍රව්‍ය සමූහයක් සන්නායක හා පරිවාරක ලෙස වෙන් කර ගැනීමට ඔබට පැවරී ඇතැයි සිතන්න. මේ සඳහා ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? ඔබට අවශ්‍ය ද්‍රව්‍ය නම් කරන්න නිගමනයකට එළවෙන ආකාරය දක්වන්න. අපිට ඕන මම කියලා හිතන්න. මන් දෙනවා ඕගොල්ලන්ට සන්නායකයි පරිවාරකයි ಜಾති ටිකක් දෙනවා. මං කියන්නේ මේවා සන්නායක මේවා පරිවාරක කියලා. මං එක එක දේවල් දෙනවා. කාසියක් දෙනවා, තඹ තහඩුවක් දෙනවා, ප්ලාස්ටික් කෑල්ලක් දෙනවා, පැන්සලක් දෙනවා, මේ මකන කෑල්ලක් දෙනවා. හරි. කඩදාසි කොලයක් දෙනවා. එක එක ඒවා දෙනවා. හරි. ඇලුමිනියම් තහඩු කෑල්ලක් දෙනවා. එක එක දේවල් දෙනවා. ඒ ටික දීලා මං ඔයාට කියනවා පුතේ මට මේ ටික වෙන් කරලා දෙන්න සන්නායක සහ පරිවාරක විදියට කියලා කියනවා. හරි. සන්නායක වලටයි පරිවාරක වලටයි වෙන් කරලා දෙන්න කියලා කියනවා. එතකොට අන්නේ වැඩේ කරන්න අවශ්‍ය ද්‍රව්‍ය වාගෙන් අහනවා. මං ළමයෙක් නම් මට මෙන්න මේ ටික ඕනේ වැඩේට. මොකද්ද? වියලි කෝෂ දෙකක් දෙන්න සර් කියලා ඔයා මගෙන් ඉල්ලයි. සම්බන්ධ කම්බි ටිකක් දෙන්න මට ඕන කියලා කියනවා. හරි. බල්බ් එකකුත් ඕන සර් කියලා කියයිවා. හරි. මං ওই ටික දෙනවා. හරි. ඕන දේවල්. හරි. වියලි කෝෂ දෙකයි සම්බන්ධ කම්බි ටිකකුයි බල්බ් එකකුයි ඕන කියලා කියනවා. හරි. හරි. ඔන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික. ඊට පස්සේ දැන් මේ විදිහට හදාගන්න වෙනවා පරිපත්. කෝෂ දෙක සම්බන්ධ කරලා බල්බ් එක පත්තු වෙන විදිහට හදාගන්න. ඊට පස්සේ එක තැනකින් මේ වයර් එක කපනවා. හිතන්නකෝ හරි. වයි මේ කම්බියක් මේ තඹ කම්බියක් කියලා හිතන්නකෝ. මේ කම්බිය එක තැනකින් කඩනවා. කඩලා ඉවරලා තැන් දෙකක් ලකුණු කරගන්නවා A සහ B කියලා. A සහ B කියලා ලකුණු කරගන්නවා. මේක නිකන් ස්විච් එකක් වගේ මේ දෙක කඩලා තියෙන්නේ. හරි. ඔහොම කඩලා තියෙන්නේ ගෑවිලා නැහැ. දැන් බල්බ් එක මේ වෙලාවේ පත්තු වෙනවද නැහැ. හැබැයි මෙතනට විදුලිය ගමන් කරන එකක් තිබ්බොත් බල්බ් එක පත් වෙනවා. බල්බ් එක පත් වෙනවා. ඔයා ඒක දන්නවා. එහෙම මෙතනට දැන් අපි ගත්ත කාසිය තිබ්බ ගමන් බල්බ් එක පත් වෙනවා. ප්ලාස්ටික් කෑල්ලක් තිබ්බ ගමන් බල්බ් එක පත් වෙන්නේ නැහැ. එහෙනම් අපිට ඒකෙන් ගොඩවල් දෙකකට මේක වෙන් කරලා දෙන්න පුළුවන්. හරි. හරි. එහෙනම් ක්‍රමය මේකයි. දෙල් ලද ද්‍රව්‍ය වලින් වරකට එක බැගින් AB අග්‍ර වෙත ස්පර්ශම ලෙස තබමින් බල්බේ දැල් වේදයි නිරීක්ෂණය කර ප්‍රතිපල සටහන් කර ගන්න. හරි. අපි මට මකන කෑල්ල තියලා බලනවා. AB කියන අකුර. හරි. කෝටු කෑල්ලක් දුන්නා නම් ඒක තියලා බලන්න. ඒක තියලා බලන්න. හරි. හරි. ඊට පස්සේ ඕන වතුර බින්දුවක් දුන්නා නම් ඒකත් දාලා බලනවා. ඔය දෙකම වතුර මේ දෙක අග්‍ර දෙකටම ගෑවෙන්න වතුර ටිකක් දාලා බලනවා. හරි. එක එක විදිහට එහෙම ටෙස්ට් කරලා බලනවා. බල්බ් එක පත් වෙනවා නම් ඒ සන්නායක බල්බ් එක පත් වෙන්නේ නැත්නම් ඒවා පරිවාර. ලේසියිනේ පුතේ. හරි. එහෙනම් මෙන්න බලන්න. පරිපතේ ඇන්දොත් මේ විදිහට එන්නේ. ඇන්දොත් මේ විදිහට එන්නේ. හරි. ඇඳලා තියෙන බලන්න හරියට ඇඳලා තියෙනවා කියලා. හරි. ඇන්දොත් මේ විදිහට එන්නේ. නිගමනයකට ලැබෙන. මම හැමදාම කියනවා නිගමනය කියලා කියන්නේ අවසානයේ කියන්න තියෙන දේ. මොකක් හරි පරීක්ෂණයක් කරලා අන්තිමට කියන්න තියෙන දේ තමයි නිගමනය. මේක කොහොමද වෙන්නේ? බල්බේ දැල් වෙන්නේ පරිපතේ සම්පූර්ණ වූ නිසාය. බල්බේ පත්තු වෙනවා නම් පත්තු වෙන්නේ පරිපතේ සම්පූර්ණ වුණු නිසා. එනම් බල්බේ දැල් වෙන්නේ AB අතර ඇති ද්‍රව්‍ය විදුලිය ගලා යාම නිසා. බල්බ් එක පත්තු වෙන්නේ පරිපතේ සම්පූර්ණ වුණ නිසා. තව එකක් තමයි එහෙම පත්තු වෙන්නේ මේ AB හරහා විදුලිය ගමන් කිරීම නිසා.
ඒ නිසා බල්බේ දැල්වෙනට AB අතර ඇති ද්‍රව්‍ය සන්නායක වේ. එහෙනම් ඒවා සන්නායක. ඉතිරියව පරිවාරක විදුලිය ගමන් කරන්නේ නැහැ. හරි. දැන් ඔන්න කරුණු තුනක් මේකේ කියනවා. මොකක්ද කියන කරුණු තුන බලන්න. බල්බය පත්තු වෙන්නේ පරිපතේ සම්පූර්ණ වුණොත්. හරි. බල්බය දැල්වෙන්නේ AB අතර විදුලිය ගලාගෙන ගියොත්. A සිට B දක්වා විදුලිය ගලාගෙන ගියොත්. එහෙම විදුලිය ගලාගෙන යන්නේ සන්නායකයක් තිබ්බොත් විතරයි. හරිනේ. එහෙනම් ඊළඟට ප්‍රතිඵලනේ. හරි. ප්‍රතිඵල එනවා මෙන්න මේ විදියට. සම්බ කම්බිය සන්නායකය, කාසිය සන්නායකය බලන්න ඔයගේ තියෙනවා නම් හරි දාගන්න. ලෝහ ඇමුණුම් කටුව, පිහි තලය, පැන්සල් කූර, පැන්සල නෙවෙයි පැන්සල් කූර. ඇයි මේ පැන්සල් කූර කියන්නේ මොකද්ද? මිනිරන්. පැන්සල් කූර කියලා කියන්නේ මිනිරන්. මිනිරන් කියන්නේ අලෝහයක් තමයි. හැබැයි ඒකේ විදුලිය යන. හරි. මාර අමුතු අලෝහයක් නේ. හරි. අලෝහ වලින් විදුලිය යන්නේ නැහැ පුතේ. හැබැයි පැන්සල් කූර හැදිලා තියෙන අලෝහය ඒක කාබන් කියන දෙයෙන් හැදිලා තියෙන පුතේ ඒකින් විදුලිය යනවා. හරි. මතක තියාගන්න. ඊළඟට ඊයම් කොලෙන් යනවා, පිත්තලෙන් යනවා. පරිවාරක තමයි රබර් ඉරේසරය, ප්ලාස්ටික් කොණ්ඩ කටුව යකඩේවත් තියෙන ඒවා නෙමෙයි ප්ලාස්ටික් එක. හරි. ලී අඩිකෝදු කැබැල්ල, වීදුරු කැබැල්ල, කාඩ්බෝඩ්, වියලි ඉරටුව. හරි. ඕන්න ඔය සෙට් එක. හරි. එහෙනම් මෙන්න සන්නායක, මෙන්න පරිවාර. අන්න හරි. කියනවනම් හරි දාගෙන යන්න. මේ පැත්තේ එකක්වත් තියෙන්න බෑ, ලෝහමය දෙයක් තියෙන්න බෑ. මොනවද පුතේ? රිදී මුද්ද තයක තියෙනවා රිදී මුද්ද. මම රිදී මුද්ද දාන්නේ නැද්ද? රිදී මුද්ද සන්නායක. ඇයි රිදී කියන්නේ ලෝහයන්නේ? මම දාලා නෑනේ. ඔව්. රිදී කියලා කියන්නේ ලෝහයන්නේ. රිදී කියන්නේ ලෝහයක්. හරි. ඕන ලෝහයක්. මේ පැත්තට දාන්න. හරි. ඔව්. මේ පැත්තට එන්න. හරි. ඊළඟට පරිපතයක් දීලා ප්‍රශ්න අහනවා. ඒවත් මොන්ටිසෝරි ප්‍රශ්න. මේවා පුළුවන් වෙන්න ඕන දරුවන්ට. PQ R ලෙස නක්වා ඇති PP කෝපි කාර්පැටියෙද නෑනේ. හරි. මොකද්ද මේ P කියන්නේ? P කියලා කියන්නේ ස්විචය. Q කියන්නේ දන්නවනේ. කෝෂය. මේ බැටරිය කියලා තිබ්බෝ වැරදි. ඒක වැරදි. හරි. ඒක වැරදි. බැටරි කියලා කවුරු හරි ලියලා තිබ්බනම් ඒ වැරද්දක් දාගන්න. හරි. ඒක වැරදි. මේකට බැටරියක් කියන්නේ නෑ පුතේ. තනි කෝෂයකට අපි බැටරියක් කියන්නේ නෑ කවදාවත්. හරි. මතක තියාගන්න. හරි. R කෝ R බල්බේ. අපරාධ දෙන්න තිබ්බේ ඒ අකුර නම්. ඔව් කියන්න. වියලි කෝෂය වැරදිද? හරි. ඒක හරියටම හරි. ඒක මරුම උත්තරය. හරි. හොඳයි, ඉතා හොඳයි වගේ. හරි. ඒක හරි. කෝෂය එහෙම නැත්නම් වියලි කෝෂය. වියලි කෝෂය තමයි ඇත්තටම හරිම උත්තරේ නේ. වියලි කෝෂය තමයි හරිම උත්තරේ. හරි පුතේ හරි ඒකයි. R බල්බය ඉතින් හරි ඒක තමයි. රූපේ A ලෙස දක්වා ඇත්තේ මොන මීටරේද? ඇමීටරය. ඒ කියන්නේ ඇමීටරය. හරි. ඔය මීටර් 3යිනේ තියෙන්නේ. ගැලනෝමීටරයයි, ඇමීටරයයි, වෝල්ට්මීටරයයි. A අකුර ඇමීටරය, G අකුර ගැලනෝමීටරය, V අකුර වෝල්ට්මීටරය. මේ සිං මතක තියාගන්න. එහෙම මතක තියාගන්න. හරි. පරිපතයට එම උපාංගය සම්බන්ධ කරන්නේ එහි ධනාග්‍රයට කෝෂය කුමනාග්‍රය? ධනාග්‍රයට කෝෂය මොනාග්‍රය? ඒ කියන්නේ ඇමීටරේ ධන නම් කෝෂයේ ධන. ඇමීටරේ ඍණ නම් කෝෂයේ ඍණ. හරි. ධනට ධන, ඍණට ඍණ. මතක තියාගන්න. එහෙනම් ධනාග්‍රයට. කෝෂයේ ධනාග්‍රයට එහෙම නැත්නම් ධනාග්‍රය කිව්වත් හරි. ඊයේදී දක්වා ඇති පරිපතයේ ස්විච් එක ක්‍රියාත්මක කළ විට දැකිය හැකි නිරීක්ෂණ දෙකක්. කියන්නේ ස්විච් එක ඔන් කරාම නිරීක්ෂණ දෙකක්. අපිට පේන්න තියෙන දේවල් දෙකක්. එකක් බල්බ් එක පත්තු වෙනවා. බල්බේ දැල්වෙනවා. අනිත් එක ඇමීටරේ කටුව චලනය වෙනවා. ඔකට විද්‍යාවේ ලස්සනට කියනවා කටුව උත්ක්‍රමණය වෙනවා කියලා. අන්න මරු පුතේ ඔව් උත්ක්‍රමණය වෙනවා. කටුව උත්ක්‍රමණය වෙනවා. ඒ කියන්නේ කටුව චලනය වෙනවා. හරි? කටුව චලනය වෙනවා කිව්වත් ලකුණු දෙනවා, උත්ක්‍රමණය වෙනවා කිව්වත් ලකුණු දෙනවා. හරි? වෙන මොනවත් නිරීක්ෂණ නැහැ. හරි? බල්බ් එකෙන් ඩෝංගා සද්දයක් ආවේ. හරි? බල්බ් එකෙන් පිලිස්සුම් ගඳක් ආවේ. ඒව බෑ. හරි? ඒව බෑ. එහෙනම් බල්බේ දැල්ලේ ඇමීටරේ දර්ශකය උත්ක්‍රමණය වේ. කටුව චලනය වේ කියලා කිව්වත් ලකුණු දෙනවා. හරි. ඊට පරිපතයට ඒ නම් උපාංගය සම්බන්ධ කරත්තේ මොකටද? මේ ඇමීටරේ ඇයි මේකට සම්බන්ධ කරේ? මේක සම්බන්ධ කරේ ධාරාව මැනගන්න. මේ පරිපතෙන් ගන්න ධාරාව මනින්න. ඇමීටරයක් පරිපතයකට සම්බන්ධ කරන්නේ ධාරාව මනින්න. හරි? මතක තියාගන්න. ධාරාවේ ප්‍රමාණය මැන ගැනීම. ධාරාව මනින්නේ පුතේ ඇම්පියර් වල ඉන්නේ. මේකෙන් ඇම්පියර් කොච්චරක් යනවද? 0.5ක්ද 1ක්ද 2ක්ද ඇම්පියර් කොච්චරක් යනවද කියලා පරිපතෙන් බලන්න තමයි
ඇමීටරේ සෙට් කරනවා. හරි. ධාරාවේ ප්‍රමාණය මැනීමට ධාරාව මැනීමට වගේ උත්තරයක් තියෙනවා නම් හරියට දෙන්න. හොඳයි ඊළඟ එක. රූපයේ දක්වා ඇත්තේ ආලෝක විමෝචක ඩයෝඩයක් වියලි කෝෂ දෙකක් සහිත පරිපථයකට ස්විච් එකක් කරා සම්බන්ධ කර ඇති ආකාරයයි. අහන ප්‍රශ්න මොනවා කියන්නේ? ඍජුකාරක ඩයෝඩ සහ ආලෝක විමෝචක ඩයෝඩ ක්‍රියාවේ විශේෂ වෙනස්කම. දැන් ඍජුකාරක ඩයෝඩය කියන්නේ ඩයෝඩයක්. ආලෝක විමෝචක ඩයෝඩය ඒකත් ඩයෝඩයක්. හරි දැන් මේ සරලව ඔයාලට කියලා දුන්නා ඍජුකාරක ඩයෝඩය LED එක අතර වෙනස අහන්න. දෙකම ඩයෝඩ. වෙනස තමයි LED එකට ලයිට් එමිටින් ඩයෝඩ් එකට එහෙම නැත්නම් ආලෝක විමෝචක ඩයෝඩයට පුළුවන් ආලෝකය නිකුත් ආලෝකය. ඕක තමයි තියෙන්නේ. එයාට ආලෝකය නිකුත් කරන්න පුළුවන් කියලා තියෙන්න ඕනේ එච්චරයි. හරි. විශේෂ වෙනස්කම ඒක තමයි. අරයට බෑ මෙයාට පුළුවන්. ඍජුකාරක ඩයෝඩ් ආලෝකය නිකුත් කරන්න බෑ. හැබැයි LED එකට ආලෝක විමෝචක ඩයෝඩයට පුළුවන් ආලෝකය නිකුත් කරන්න. අන්න ඒ අදහස තියෙනවා නම් පිළිතුර අපි බාර ගන්නවා. හරි. ඉහත ආකාරයට පරිපථය සම්බන්ධ කළ විට ආලෝක විමෝචක ඩයෝඩ් නොදැල්වේ නම් දැන් මෙහෙම ඔන්න කෝෂ දෙකක් අරගෙන ස්විච් එකක් එහෙම දාලා ස්විච් එක ඔන් කරාම බල්බ් එකවත් වෙන්නේ නැහැ. බල්බ් එක කියලා කියන්නේ මම බල්බ් එක කියලා පාවිච්චි කරන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ වචනය. ඇත්තට මේක බල්බ් එකක් නෙමෙයි පුතේ. හරි. අපි සාමාන්‍ය කියන්නේ LED බල්බ් එක කියලානේ. LED ඩයෝඩ් ඒ මොකද්ද? ආලෝක විමෝචක ඩයෝඩ් කියලා කියන්නේ නැහනේ. ඒ නිසා මම මේ වචනේ පාවිච්චි කරනවා. හරි. එහෙනම් පුතේ ස්විච් එක ඔන් කරාම LED එක පත්තු වෙන්නේ නැහැ. දැන් අපෙන් අහනවා මොකක්ද මේකට හේතු වෙන්න පුළුවන්? දැන් ස්විච් එක ඔන් කරලා තියෙන්නේ. හරි. මොකද්ද වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම ධන ඍණ මාරු වෙලා. මේකේ ධන ඍණ ભેදයක් තියෙනවනේ. මේ ඩයෝඩේනේ ඩයෝඩේ ධන ඍණ තියෙනවා. ඒ කියන්නේ කෝෂයේ ඍණාග්‍රයට LED එකේ ධනාග්‍රය ඇවිල්ලා ඇති. හරි? ධනාග්‍රය ඇවිල්ලා ඇති. ධනට ඍණ ඇවිල්ලා ඇති ඍණට ධන ඇවිල්ලා ඇති. වැරදිනේ. ධනට ධන එන්න ඕන ඍණට ඍණ එන්න ඕන. එහෙනම් එන්නේ උත්තරේ තියෙන්න ඕන. ආලෝක විමෝචක ඩයෝඩේ අග්‍ර නිවරදිව සම්බන්ධ කර නොමැති නිසා විය හැකියි. අග්‍ර නිවැරදිව සම්බන්ධ කර නොමැති නිසා වෙන්න පුළුවන් මේ කතන්දරේ වෙන්න ඇත්තේ. හොඳයි. ආලෝක විමෝචක ඩයෝඩේ දැල්වේදය පරීක්ෂා කිරීමට ඔබ පරිපථයේ කුමන වෙනසක්? එනැති ඔයා මොකද කරන්නේ? අපිට පුළුවන් ඕනනම් මෙතන අග්‍ර දෙක මාරු කරන්න. ධන ඍණ මාරු කරන්න පුළුවන් බල්බ් එකේ. බල්බ් එක කියන්නේ LED එක. එහෙම නැත්නම් මෙතන අග්‍ර දෙක පුළුවන්. ඒ කියන්නේ වියලි මේ බැටරියේ මේ අග්‍රය ගේනවා මේ පැත්තට මේ අග්‍රය ගේනවා මේ පැත්ත. හරි? හරි. එහෙනම් ආලෝක විමෝචක ඩයෝඩේ අග්‍ර මාරු කර නැවත සම්බන්ධ කර පරීක්ෂා කිරීම. ඒකත් හරි මේකත් හරි. හරි. වියලි කෝෂයට සම්බන්ධ වියලි කෝෂ වලට සම්බන්ධ අග්‍රවල ඒ අග්‍ර මාරු කරත් හරි. ඒත් හරි. ඒත් හරි. ඔය දෙකෙන් ඕන එකක්. ඔය දෙකෙන් ලේසි වැඩක් කරාම හරි. ඉහත පරිපථයේ සම්මත සංකේත භාවිතා කර නැවත අදින්න. හරි. එහෙනම් අපි කෝෂ දෙක ඇඳ ගන්න දන්නවනේ ඒක අවුලක් නැහැ. ස්විච් එකත් අවුලක් නැහැ. පොඩි අවුලකට තියෙන ඔයාට LED එක. මේ LED එක. ඉතින් ඒකත් අවුලක් නැහැ. හරි. LED එකේ මේක මතක තියාගන්න LED එකේ ධන එන්නේ සංකේත සටහන මේ ඊතලයේ තුඩ පැත්තට නෙවෙයි යා. ඊතලයේ තුඩ පැත්ත එන්නේ විදුලි සැපයීමේ ඍණාග්‍රයට මේ. මෙතන ඍන්නේ පුතේ මේ. එහෙම ඍණ ඇවිල්ලා ස්විච් එක හරහා ඇවිල්ලා මෙන්න ඍණ. හරි. මේන්න මේ පැත්ත ධන. හරි. දැන් මේක මාරු කරලා තිබ්බොත් වැරදි. හරි. මේ ඊතලයේ තුඩ පැත්ත ඒ කියන්නේ මේ ලොකු ත්‍රිකෝණයේ තුඩ පැත්ත මෙතනට දාලා තිබ්බොත් වැරදි. ධන පැත්තට දාලා තිබ්බොත් වැරදි. හරි. එහෙනම් මේ විදිහටම ඇඳෙන්න ඕන. මේ විදිහටම ඇඳෙන්න ඕන. හරි. ඔබ දන්න ආලෝක විමෝචක ඩයෝඩ් භාවිතා වන උපකරණ දෙකක්. LED පාවිච්චි කරන තැන් දෙකක්. රිමෝට් එකේ පාවිච්චි වෙනවනේ. රිමෝට් එකේ පාවිච්චි වෙනවා. රූපවාහිනී යන්ත්‍රවලනේ. පුතේ මේ මම හැම වෙලාවෙම කියනවා මේ LED පාවිච්චි කරන ඉන්ඩිකේටර් එකක් විදියට. ඉන්ඩිකේටර් එකක් කියන්නේ පුතේ දර්ශකයක්. දර්ශකයක් කියලා කියන්නේ ඒකයි. ඒ විදුලි උපකරණය වැඩ කරනවද නැද්ද කියලා අපිට පිටතින් බලා ගන්න මේකෙන් පුළුවන්. බල්බ් එකක් පත් වෙනවා. හරි බල්බ් එකක් පත් වෙනවා. ඒකට යොදාගන්නේ බොහෝ විට LED බල්බ්. LED බල්බ්. හරි මතක තියාගන්න. හරි. හරි. තනි වචනයකින් උත්තර දෙන්නලු. වචන දෙකකිනුත් පුළුවන්. හරි. තනි වචනයකින් උත්තර දෙන්න. හරි නිකන් ඔව් නෑ බෑ වගේ. හරි බලමුකෝ. මේ ද්‍රව්‍ය තුලින් විදුලි ධාරාවක් ගලාන යයි. විදුලි ධාරාවක් ගලාගෙන යන්නේ නැත්නම් ඒවට කියන්නේ මොන වාරකද? පරිවාරක කියලා තියෙනවා. පරිවාර. තනි වචනකින් දුන්න උත්තර. පරිපථයේ ගලා යන විදුලි ධාරාව මැනීමට යොදාගන්නේ ධාරාව මනින්න ගන්නේ මොන මීටරේද? ඇමීටරේ. හරිනම් හරි දාගෙන යන්න. හරි. ඇමීටරේ. පරිපථයක විදුලි ධාරාවක් ගමන් කිරීමට තියෙන බාධාව ප්‍රතිරෝධය. දැන් මෙතන ප්‍රතිරෝධකය කියලා තිබ්බොත් වැරදි. ප්‍රතිරෝධකය කියන්නේ ප්‍රතිරෝධය කියන ගුණය යොදාගෙන හදපු
උපාංගයට ප්‍රතිරෝධයමයි එන්න ඕන. හරි? හරියට ක්ලියර් තියෙනවා. ආලෝක තීව්‍රතාවය මත වෙනස් වෙන ප්‍රතිරෝධකයක් සහිත උපාංගය. කියන්නේ ආලෝකයේ වැටෙන ප්‍රමාණය අනුව වෙනස් වෙන ප්‍රතිරෝධකය LDR එහෙම නැත්නම් light dependent resistor එහෙම නැත්නම් හොඳ සිංහලෙන් දිගහැරලා දුන්නොත් එහෙම ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. හරි? ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ වචන දෙකක් කියන්න කිව්වට අපි වචන තුනක් පාවිච්චි කරන්න වෙනවා මෙතන. එහෙම නැත්නම් LDR කියලුවත් හරි. විදුලි ධාරාවක් එක් දිශාවකට පමණක් ගලා යාමට සැලැස්වීම සඳහා අවශ්‍යයි. එක පැත්තකට විතරක් විදුලි ධාරාවක් ගලන්න ඕන වෙන්නේ ඩයෝඩයක්. එහෙම නැත්නම් නියමටම ලියනවා නම් මොන ඩයෝඩයක්ද? ඍජුකාරක ඩයෝඩයක්. ඍජුකාරක ඩයෝඩ. හරි අර කළු පාට ඩයෝඩේ ඍජුකාරක ඩයෝඩේ. ඒ තුලින් ඉතා කුඩා ධාරාවක් ගලා යාමේදී ආලෝකය නිකුත් කරන ඩයෝඩ වර්ගයකි. ඩයෝඩයක් තියෙනවා ඒකෙන් ධාරාවක් යනකොට ආලෝකය නිකුත් කරනවා. ඉතින් දන්නවනේ දැන් ආලෝක ඒ තුලින් ඉතා කුඩා ධාරාවක් ගලා යාමේදී ආලෝකය නිකුත් කරන ඩයෝඩ වර්ගයකි. වැරදි මගේ උත්තරේ වැරදි. උත්තරේ වැරදි. මොකද මෙතන හරි උත්තරේ කියන්නේ කවුරුද? හරි උත්තරේ කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩේ. ආලෝක විමෝචක ඩයෝඩේ. හරි පුතේ. හරි. මෙතෙන් දෙන්න ඕන ආලෝක විමෝචක ඩයෝඩේ. ආලෝක විමෝචක ඩයෝඩේ. මම මේ උඩ තිබ්බ එක එහෙමම ඇදලා දාලා ඒකයි වෙලා තියෙන්නේ. හරි. ආලෝක විමෝචක ඩයෝඩේ එන්න ඕන. හරි ළඟ. නැවත නැවත ආරෝපණය කරමින් භාවිතා කළ නොහැකි රසායනික කෝෂ වර්ග. නොහැකි එකයි තියෙන්නේ. රසායනික කෝෂ ප්‍රාථමික කෝෂයි ද්විතීයික කෝෂයි. නැවත නැවත පාවිච්චි කරන්න බැරි එක ප්‍රාථමික කෝෂ. ඔව් ප්‍රාථමික කෝෂ කියලාම තියෙන්න ඕන. හරි. සූර්යාලෝකයේ මේ උපාංගයේ මතට වැටුණු විට විදුලිය ජනනය වේ. විදුලිය ජනනය කරන්නේ සූර්යාලෝකයේ වැටුනම සූර්ය කෝෂ. සූර්ය කෝෂ. හරි. සූර්ය කෝෂ වලින් තමයි විදුලිය ජනනය කරන්නේ. ජල විදුලි බලාගාරයක ගලා යන ජලයේ ශක්තියෙන් තලබඹර කැරකීමට සලස්වා එමගින් විදුලිය නිපදවා ගැනීමට මෙම උපාංගය ක්‍රියාත්මක කළ යුතුය. විදුලිය හදන්න ඕන ඩයිනමෝවක්. තලබඹරේ වතුරෙන් කරවකගෙන ඒක ඩයිනමෝවට සෙට් කරලා ඩයිනමෝ වෙන්න කරන්ට් එක ගන්න. එහෙනම් ඩයිනමෝවක් තියෙනවා. ඩයිනමෝවක් තියෙනවා. විදුලි ධාරාවක් ගලා යාමට සකස් කළ ඇති පද්ධතියකි. ධාරාවක් යන්න හදලා තියෙන ඇටෝම පද්ධතිය අපි කියන සර්කිට් එකක් සිංහලෙන් දෙන්න පරිපථයක්. විදුලි පරිපථයක් එහෙම නැත්නම් පරිපථයක් කියුවා ලකුණු දෙන්න. හරිනේ? හරි. එහෙනම් හරි දාගෙන ඉන්න යන්නේ. සුදුසු පද දාලා හිස්තැන් පුරවන්න. සුදුසු පද දාලා හිස්තැන් ටික පුරවගෙන යන්න ඕන. විදුලි ගමන්ට එරෙහිව ඇතිවන බාධාව විද්‍යුත් ප්‍රතිරෝධය. විදුලි ගමන්ට තියෙන බාධාව විද්‍යුත් ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය මනින ඒකකය හරි සංකේතය තිබ්බත් හරි අර පයන්න අනිත් පැත්ත ගහලා වගේ. එහෙම තිබ්බත් උත්තරේ බාර ගන්න. හරි. පරිපථයක විද්‍යුත් ප්‍රතිරෝධය වැඩි වෙන විට කියන්නේ ප්‍රතිරෝධය වැඩි විදුලි ගමන්ට බාධා වෙලා ධාරාව ගලන්න බාධා වෙලා එතකොට ඒ තුලින් ගන්න ධාරාව වැඩි වෙන්නේ අඩු වෙන්නේ. ධාරාව අඩු වෙනවා. විවිධ වර්ගයේ ප්‍රතිරෝධක නිපදවා තියෙනවා. මම ඔයාලට ගන්නලා තියෙනවා ප්‍රතිරෝධක වර්ග තුනක්. ඒ තුන මාරු වුණාට කමන්නේ මෙතන තියෙන්න ඕන. හරි. ස්ථිර ප්‍රතිරෝධක, විචල්‍ය ප්‍රතිරෝධක, ආලෝක සංවේදී ප්‍රතිරෝධක. වචන තුන තැන් තැන් වල තිබ්බට අවුලක් නැහැ. හරි. හැබැයි මේ ප්‍රතිරෝධක තුන තියෙන්න ඕන ඔය ස්ථන් තුනේ. හරි. යනු ප්‍රතිරෝධක වර්ග තුනකේ ප්‍රතිරෝධකයක සම්මත සංකේතය කියත්තලේ සංකේතය මේකට නැත්තම් අර දිග කොටුවක් ගහලා ත්‍රිකෝණාංශයක් වගේ එකක් ගහන්නත් පුළුවන්. මේකට පුරුදු වෙන්න. මේක තමයි හරිනේ. මේක තමයි හරි. 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 මේ සංකේතයෙන් පෙන්වන්නේ ඔන්න ආලෝකය එනවා ප්‍රතිරෝධකයට. ඒ කියන්නේ ආලෝකයේ මත ප්‍රතිරෝධකය ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ මොකද්ද? ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ ඔතන LDR කියලා ලිව්වත් හරි. LDR කියලා ලිව්වත් හරි. වැරදි නෑ. උට ඊළඟ එක ඩයෝඩය තුලින් විදුලි ධාරාව ගැලීමේදී ආලෝකය නිකුත් වේ. ආලෝකය නිකුත් කරන ඩයෝඩය අපි දන්නවා LED කියලා තිබ්බා ලකුණු දෙනවා. එහෙම නැත්නම් ආලෝක විමෝචක ඩයෝඩ කියලා ආලෝක විමෝචක කියන වචනේ තිබ්බත් ලකුණු දෙනවා. හරියක් දෙනවා. හරි. එහි ඇති අග්‍ර දෙකෙන් ඒ කියන්නේ LED එකේ එහි ඇති අග්‍ර දෙකෙන් දිගින් වැඩි අග්‍රය. මම උගන්වව දරුවන්ට LED බල්බ් එකේ දිගෙන් වැඩි එක දිග වැඩි එක ධන දිගෙන් අඩු එක ඍණ. මේ වැඩි එක දන්නම් දිගෙන් අඩු එක ඍණ. එහි සංකේතය දන්නවනේ ඉතින් මේක තියෙන සංකේතය. ඊප කරයක්ම ආව මේ සංකේතය දැන් හරි. සංකේතය දන්නවා. ත්‍රිකෝණයක් යන මේ විදිහට ගහලා ඊතල දෙක උඩ දාලා තියෙන්න ඕන. පළවෙනියට තියෙන්නේ වියලි කෝෂය. දෙවෙනි එක සම්බන්ධ කම්බි. සන්නායක කියලා තිබ්බත් එතනට ලකුණු දෙනවා. හරි. තුන්වෙනි එක මේක පුරවලා තියෙන ගිය සතියේ හිටපු දරුවෝ. මේක බල්බය. මේක ස්විචය.
ඇමීටරය, වෝල්ට් මීටරය, ගැල්ලනෝමීටරය, නිකම්ම ඩයෝඩය, එහෙම නැත්නම් ඔතන ඍජුකාරක ඩයෝඩය කිව්වත් කමක් නැහැ. ආලෝක විමෝචක ඩයෝඩය ඔතන LED කියලා ලියලා තිබ්බත් කමක් නැහැ. ස්ථීර ප්‍රතිරෝධකය, නිකම්ම ප්‍රතිරෝධකය කියලා තිබ්බත් කමක් නැහැ. විචල්්‍ය ප්‍රතිරෝධකය මේක ආලෝක සංවේදී ප්‍රතිරෝධකය, එහෙම නැත්නම් LDR කියලා තිබ්බත් හරි. අන්න එන මොන සංකේත සෙට් එක ඔය විදිහට තියෙන්න ඕන. අයනොයි දැන්. මොනවද කියන්නේ කෙලින් ප්‍රශ්නෙට යන්නන්නේ. හරි. ආලෝකය ලබා ගැනීම සඳහා විදුලිය අර පිරිමැස්මෙන් භාවිතා කිරීමේදී අපට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක්. මේ අද දවසේ සාකච්ඡා කරපු දේවල් විදුලිය අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න අපිට කරන්න පුළුවන් දේවල් දෙකක්. දැන් මම ලියලා තියෙනවා දෙකක්, තුනක් ලියලා තියෙනවා. මීට අමතරව ඔයා වෙන වෙන ඒවාත් ලියලා ඇති. හරියන ඒවා බලන්න. PFLR LED විදුලි බුබුළු වැනි වඩා කාර්යක්ෂම විදුලි බුබුළු භාවිතා කරන්න පුළුවන්. භාවිතා නොකරන විට අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම. ඔය ගෙවල් වල හරි දැන් ඔන්න හවස 6ට විතර දානවා කාමරේ ලයිට් එක. දාලා ඒ කාමරේට ආය යන්නේ නිදියන්න විතරයි. හිතන්නකෝ එහෙම. අපරාධිනේ. සමහර ගෙවල් වල හවස 6 වෙනකොට ගේ වටේටම තොරණ වගේ බල්බ් දානවා. නිකන් දානවා. ওই බල්බ් ටික නිකන් දානවා. හරි. එහෙම කරන්න ඕනේ නැහැ. අවශ්‍ය තැනට අවශ්‍ය බල්බ් එක දාන්න. අනවශ්‍ය දේවල් නිමල් දාන්න. හරි. ඊළඟට හැකි සෑම විටම ස්වාභාවික ආලෝකය. අපි හැම වෙලාවෙම try කරන්න ඕන මේ ස්වාභාවික ආලෝකයේ ගෙට එන විදියට ගෙවල් නිර්මාණය කරන්න. දැන් නැති ඕගලන් ගෙවල් හදලානේ තියෙන්නේ. ඕගලන් හරි අනාගතයේ දවසක ගෙයක් හදනකොට පුතේ අපි ජ්‍යොතිෂය බලනවට වැඩිය වැදගත් වෙන්නේ අනම්මනම් ඒවා බලනවට වැඩිය වැදගත් වෙන්නේ පුතේ මේ වාතය සහ ආලෝකයේ ගෙට ගන්න විදිය. ඇත්තටම ජ්‍යොතිෂය තුලින් කතා කරන්නේ ඒකම තමයි පුතේ. හරි? ඒ කියන්නේ අපේ නිවසට උපරිම ආලෝකයක් දහවල් කාලේ උපරිම ආලෝකයක් ගන්න පුළුවන් විදිහට අපි ගේ ඩිසයින් කරගන්න ඕන. ගේ සැලසුම් කරගන්න ඕන. ඒ වගේම පුතේ අපේ ගෙට හොඳට වාතය ඇතුල් වෙන්න ඕන. හරි? වාතය ඇතුල් වෙන්න ඕන. ඇතුල් වෙන වාතය අයින් වෙලා යන විදිහට ඒ කියන්නේ සුළඟ ඇවිල්ලා ඒ සුළඟ පිට වෙන්න තැනුත් තියෙන්න ඕන. එතකොට අපිට ලෙඩ රෝග වලින් අපිව ආරක්ෂා කරයි. හරි? ඇයි? මේ දැන් හිතන්නකෝ සුළඟ ඇවිල්ලා අපේ ගේ අස්සට ඒ සුළඟේ හිටපු සුත්‍ර ජීවීන් විසින් අපිව ලෙඩ කරන්න පුළුවන් ඒවා එළියට ගියේ නැත්තම්. හරි? ඒ වගේම සූර්යාලෝකයට පුළුවන් පුතේ විස බීජ විනාශ කරන්න. නේ? අම්මා ඔය කියන්නේ ඉරිද දවසටවත් ඔය ජනෙල් ටික අරලා දාපන් කියලා. හරි? කාමරේ වහගෙන ඉන්නව ගුහාව වගේ කියලා කියන්නේ. ඇයි ඒ? හරි සූර්යාලෝකයේ ගෙදරට ඇතුළට ආවට පස්සේ පුතේ ඒ සූර්යාලෝකයට පුළුවන් ගොඩක් විස බීජ විනාශ කරන්න. නේ? ඔය කොවිඩ් වලට බොහොම හොඳයි කියනවනේ අවුවේ ඉන්නේ පුතේ. අවුවේ ටිකක් හිටියම විස බීජ විනාශ වෙලා යනවා. හරි? ඒ කියන්නේ මේ අපේ ඇඟේ තැවරලා තියෙනවා නම් විස බීජ වෛරසය තියෙනවා නම් විනාශ වෙනවා. හරි? ඉතින් අන්න ඒක නිසා ඒ වෙන හේතු හරිද? මේ විදුලිය ඉතිරි කරගන්න අපිට කරන්න පුළුවන් දේ ස්වාභාවික ආලෝකය ලබා ගන්න. හරි? නැත්නම් ඔයා තේරුමක් නැහැ පුතේ දවල් 12ටත් එන්න අවුව වෙලාවේ එන්නට ආලෝකයේ තියෙන වෙලාවේ ගේ ඇස්සේ අපි බල්බයක් දාගෙන ඉන්න තියෙනවා නම් වැඩක් තියනවාද? ඒ කාමරේ වැඩක් නැහැනේ. නේ? එහෙනම් ඒ වෙලාවේ අපි අනිවාර්යෙන් ස්වාභාවික ආලෝකයේ ගෙට එන විදියට ගේ හදාගෙන තියෙන්න ඕන, කාමරේ හදාගෙන තියෙන්න ඕන. හරිනේ? හරි. එහෙනම් ඔය වගේ දේවල් තිබ්බනම් හරි. ඊළඟ නිවසේ සීතකරණයේ භාවිතයේදී මම කිව්වනේ නිවසේ සීතකරණය පාවිච්චි කරනකොට අපි මොන වගේ දේවල්ද සැලකිලිමත් වෙන්න ඕන මේ බලන්න සීතකරණයේ හිරු එළිය නොවැටෙන උඳුන් වලින් ඈත් වූ තැනක තැබීම හිරු එළිය නොවැටෙන තැනක තියන්න ඕන ඒක මම කිව්වා මේ අලුත් එකක් උඳුන් වලින් ඈත් ඒ කියන්නේ දැන් අවන් එක හරි අවන් එක හරි ඒක රත් වෙන දෙයක් ගාව තියෙන්න හොඳ නෑ ෆ්‍රිජ් එක රෙදි මදින එක නම් අයන් එක නම් ඒ තරම්ම බලපෑමක් නෑ හරි මොකක් හරි වෙන මොකක් හරි උඳුනක් හරි මොකක් හරි රත් වෙන දෙයක් ගාව මේක තියෙන්න හොඳ නෑ හරි මොකද ඒක කූල් කරන්න බලනවනේ හරි සීතකරණයේ දොර ඇර තබන කාලය හා විවෘත කරන වාර ගාන අඩු කිරීම කියන්නේ ෆ්‍රිජ් එක අරන වහන වාර ගාන අඩු කරන්න ඕන උණුසුම් ආහාර ද්‍රව්‍ය සීතකරණය තුළ තැබීමෙන් වළකින්න අර ජෙලි එක හදපු ගමන් ෆ්‍රිජ් එකට ගිහිල්ලා දාන්නේ නැහැ උණුසුම් ආහාර ද්‍රව්‍ය නිමෙන්න තියලා ඊට පස්සේ තමයි ෆ්‍රිජ් එකට දාන්නේ බිත්තියට තරමක් ඈතින් සීතකරණය තැබීම අඩි 1කමාරක් විතර ඈතින් බිත්තියට ඈතින් තියන්න ඕන ෆ්‍රිජ් එක හොඳට වාතය සංසරණය වෙන්න ෆ්‍රිජ් එකත් එක්ක හරි දොර තදින් වැසෙන්නේ සීතකරණයේ දොර ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ දොර ක්‍රියාත්මක වෙන්නේ චුම්බක වලින් කාන්දම් වලින් ඒතර ඒ දොර හොඳට තදට වැහෙන්න ඕන දොර ලාවට වැහිලා තිබ්බොත් අර සාමාන්‍ය වාතය ඕකේ අස්සට ගිහිල්ලා ඒකත් කූල් කරන්න ෆ්‍රිජ් එක try කරනවා ඒතර වැඩි විදුලියක් යනවා වැඩි විදුලියක් මතක තියාගන්න
අනවශ්‍ය ලෙස ද්‍රව්‍ය පුරවා තැබීමෙන් වැළකීම. අනම්මනම් හැම එකක්ම දාන්නේ නැහැ ෆ්‍රිජ් එක අස්සට. අවශ්‍ය දේ පමණයි අපි ෆ්‍රිජ් එකට දාන්නේ. හරි? අනවශ්‍ය දේවල් දාන්න යන්නේ. හරි? හරි. විදුලි ස්ත්‍රීක්කයේ භාවිතයේදී වැය වෙන විද්‍යුත් ශක්තිය අඩු කර ගැනීම සඳහා ඔබට ගත හැකි ක්‍රියාමාර්ග යෝජනා කරන්න. අයන් එක පාවිච්චි කරනකොට අපිට කරන්න පුළුවන් දේවල් විදුලිය ඉතිරි කරන්න. නිවසේ සියලු දෙනාගේ රෙදි එකවර මැදීම හරිනේ. ඉරිදා හවස දාගත්ත රෙදි මදිනවා කියලා හැමෝම එකතු වෙලා තනි පුද්ගලයෙක්ට මේක බාර දෙන්න එපා. හරි? එහෙම දුන්නොත් වැඩේ අවුල්. හරි? ඒ වැඩේ යන්නේ නැහැ. ගෙදර 4 දෙනෙක් ඉන්නවා නම් 4 දෙනාම සාමාන්‍යයෙන් ඉරිදාට ඉන්නවනේ අපි. 4 දෙනාම මේකට සහභාගී වෙන්න. නැත්තම් බෑ. නැත්තම් බෑ. හරි? නැත්තම් බෑ මේක එපා වෙන්න. ඒකට එහෙනම් ඒ විදිහට කරගන්නවා නම් හොඳයි. දින කීපයකට අවශ්‍ය රෙදි එකවර මැදීම. ඒ ඉරිදා හවස 4 දෙනෙක් එකතු වෙලා එක ඇඳුම ගානේ මැදලා හරියන්නේ නැහැ. හරි? සතියටම ඕන ටික සතියකටම කෙසේ වෙතත් දවස් කීපයකට හරි අඩුම තරමේ දවස් 3කට හරි රෙදි ටික මැදලා තියා ගන්නවා නම් හොඳයි. හරි? ඒක හොඳයි. ඊළඟ හිස්තැන් පුරවමු මොනවා කියන්නේ? උත්තර දෙකක් තියෙනවා දෙක එකක් දාන්න ඕනේ. ඉරක් ගහලා තිබ්බත් කමක් නැහැ හිස්තැන් පුරවලා තිබ්බත් කමක් නැහැ. හරි. විදුලි බුබුළු සඳහා වැය වෙන්නේ අඩු විදුලි ප්‍රමාණයක්. CFL නේ. CFL සඳහා වැය වෙන්නේ අඩු විදුලි ප්‍රමාණයක්. සීතකරණය තුල රත් වෙච්ච දේවල් තියන්න හොඳ නැහැ. මේ සංකේතයෙන් පෙන්වන්නේ LDR. LDR බලන්න අපිව රවට්ටන්න LED දීලා තියෙනවා. LED කියන්නේ ඩයෝඩයක්, LDR කියලා කියන්නේ ප්‍රතිරෝධකයක්. හරිද? හරි. මේ රූපයෙන් පෙන්වන්නේ ආලෝක විමෝචක ඩයෝඩයක බාහිර පෙනුම, ඒ කියන්නේ LED බල්බයක් මේ තියෙන්නේ. A කියලා කියන්නේ මොන අග්‍රේ දානවා. ඒ කියන එක අපිට පැහැදිලිවම පේනවා දිග වැඩි. දිග වැඩි අග්‍රේ දානවා. දිග වැඩි අග්‍රය දානවා. තඹ කම්බි කියලා කියන්නේ හොඳ සන්නායකය. හොඳට විදුලිය යනවා තඹ කම්බිය. කිසි අවුලක් නැහැ. නැවත නැවත ආරෝපණය කරමින් භාවිතා කරන්න අපිට පුළුවන් ද්විතීක කෝෂ. චාර්ජ් කරන්න පුළුවන් ද්විතීක කෝෂණකුත් හරි. අපේ රටේ තාප විදුලි බලාගාරයේ පිහිට ඇත්තේ දැන් කීප සැරයක්ම මම කිව්වා නොරොච්චෝල. LDR මැත්තට වැටෙන ආලෝක ප්‍රමාණය අඩු වෙන විට ඔන්න නියම එකක්. හරි? ඒ කියන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකේ එහෙම නැත්නම් LDR එකට වැටෙන ආලෝකය අඩුයි නම් ප්‍රතිරෝධය වැඩි වෙනවා. හරි? ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒකට එළිය වැටෙන්න ප්‍රතිරෝධය අඩු වෙනවා. එළිය අඩු වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා. මතක තියාගන්න. හරි? හරි. 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 ඔව් කියන්න එපා. හරි. මයික් එක ඔෆ් කරන්න. හරි. ඊළඟට යන්න අපිට කාර්ය එක් දිශාවකට පමණ විදුලි ධාරාව යැවීමයි. මේ අපි ගන්න විදුලි අපි කතා කරලා තියෙන විදුලි උපාංග වලින් එක දිශාවකට පමණක් විදුලිය ගමන් කරවන්නේ ප්‍රතිරෝධකයෙන් නෙවෙයි ඩයෝඩ්. හරියටම නම් ඍජුකාරක ඩයෝඩෙන් තමයි මේ වැඩේ කරන්නේ. හොඳයි. LED හා LCD තිර සහිත පරිගණකා රූපාණී යන්ත්‍රවල විදුලිය වැයවීම ඉතාම අඩුයි. ඉතාම හරි. ඡේදය කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මම ඡේදය කියවන්නේ නැහැ. හරි. කම්මැලි මට එලින් මම ප්‍රශ්න කියනවා. හරි. ඔයාලා බලන්න. ඡේදයේ LED විශේෂ ලක්ෂණ ලෙස සඳහන් නැත්තේ කුමක්ද? ඒ කියන්නේ LED එකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒක මොකක්ද අහන්න. මෙන්න කියනවා. මේ බලන්න මෙතන කැලලින් කියන්නේ. මේවායේ විශේෂ ලක්ෂණය වන්නේ අවම ධාරාවකින් ක්‍රියාත්මක වීමයි. අවම ධාරාවකින් ක්‍රියාත්මක වීම තමයි මේ වගේ විශේෂ ලක්ෂණය වෙන්නේ. හරි? සාමාන්‍ය පුතේ තනි වියලි කෝෂයකින් LED බල්බයක් පත්තු කරන්න බෑ. ඒකට අඩුම තරමේ වෝල්ට් 1.7ක්වත් ඕන. සාමාන්‍ය වියලි කෝෂයක වෝල්ටීයතාවය 1.5යිනේ. 1.5ට වැඩිය පොඩ වැඩි ප්‍රමාණයක් ඕන. හරි? එහෙනම් මතක තියාගන්න. අඩු ධාරාවකින් ක්‍රියා කිරීම. ඒක තියෙනවා. හරි? ඒක තමයි හරි. අඩු විදුලි ධාරාවකින් ක්‍රියාත්මක වීම නිසා LED භාවිතයෙන් සැලසෙන වාසිය. වාසිය අපිට මෙහෙම දීලා තියෙනවා. විදුලිය සඳහා වැය වෙන වියදම අඩු වෙනවා. අඩු විදුලියකින් වැඩි වෙනවා නම් වැඩ කරනවා නම් විදුලිය සඳහා වැය වෙන වියදම අඩු කරගන්න පුළුවන්. හරි? වියදම අඩු කරගන්න පුළුවන්. හරි. මේ තියෙන කොයි කියන්නේ නෑ අපින් නිකම් අහන්නේ. හරි. විදුලිය සඳහා වැය වෙන වියදම අඩු. මාර්ග සංඥාවල යොදා ඇත්තේ කුමන වර්ණවල LED? සාමාන්‍ය මාර්ග සංඥාවල තියෙන්නේ රතු, තැඹිලි, කොළ. එහෙම නැත්නම් තැඹිලි වෙනුවට කහත් දාන අවස්ථා තියෙනවා. රතු, තැඹිලි, කොළ කිව්වත් හරි, රතු, කහ, කොළ කිව්වත් හරි. සාමාන්‍යයෙන් තැඹිලි තමයි බොහෝ විට දාන්නේ.
කහ දාන අවස්ථාවක් තියෙනවා. හරි කහ පාට දාන අවස්ථාවක් තියෙනවා. හරි LED වල බාහිර පෙනුම ඇඳ එහි ධන හා ඍණාග්‍ර හඳුන්වන්න. ඉතින් LED බල්බ් එකක් ඇඳගත්තා. විශේෂයෙන්ම රූපතරාණේ තියෙන්න ඕන එකක් දිග වෙන්න ඕන එකක් කෙටි වෙන්න ඕන. ඔය කැලල නම් තියෙන්න ඕන. මේ අග්‍ර දෙක එකම ගාන තියෙනවා නම් වැරදි. එකක් දිග වෙන්න ඕන අනිත් එක කෙටි වෙන්න. ඒක අනිවාර්යයි. හරි ඒක අනිවාර්යයි. ආලෝක විමෝචක ඩයෝඩ් එක සම්මත සංකේතය අඳින්න මෙන්න ඇඳලා තියෙනවා. ත්‍රිකෝණේ ගැහුවා ඊතල දෙක උඩට දැම්මා. මේ විදිහට ලස්සනට ඇඳලා තියෙන්න ඕන. හරි. ඔබ දන්නා තවත් ඩයෝඩ් වර්ගයක්. අපි දන්නවා ඉතින් LED වලට අමතරව ඩයෝඩයක් ඍජුකාරක ඩයෝඩ්. තව ඩයෝඩ් ಜಾති තියෙනවා හරි. ඒවා උගන්වන්න 11 පන්ති විතර ගියාම. තව ඩයෝඩ් වර්ග තියෙනවා. ඔන්න දැන් මෙතන ඍජුකාරක ඩයෝඩ්. ඍජුකාරක ඩයෝඩ්. හරි ඔයාලා. ඔබ ඉහත සඳහන් කළ ඩයෝඩ් වර්ගය යොදාගන්නේ කුමක් සඳහා? ඍජුකාරක ඩයෝඩ් ගන්නේ ධාරාව එක පැත්තකට යවන්න. පරිපථයක ධාරාව එක් දිශාවකට පමණක් යවන්න තමයි ඍජුකාරක ඩයෝඩ් ගන්න. මේ කියන්නේ පරිපථයක එක දිශාවකට පමණක් විදුලිය ගලා යාමට සැලැස්වීම. ඒකේ බාහිර පෙනුම අඳින්නලු කළුවට ලස්සනට ඇඳලා මෙතන රිදී වලල්ලක් අඳින්න ඕන. මේ විදිහට ඇඳලා තිබ්බනම් හරි. විදිහට ඇඳලා තිබ්බනම් හරි. සංකේතය අඳින්න ඕන මෙහෙම. හරි ඊතල අර මේ එන්න බෑ. ඇනෝඩේ කැතෝඩේ නම් කරේ නැති වුණාට කමන්නේ නැහැ. නම් කරත් කමන්නේ නැහැ. ඩයෝඩ් හැරෙනකොට ඉලෙක්ට්‍රොනික පරිපථවල භාවිත කරන ඉලෙක්ට්‍රොනික උපාංග. මේවා සමහර විට ඔයා දන්නේ නැතුව ඇති. ඒ කියන්නේ ඩයෝඩ් හැරුණම වෙන පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික උපාංග. එකක් ප්‍රතිරෝධක. ඔයා ඒක නම් දන්න. මේ තියෙන ප්‍රතිරෝධ. හරි ප්‍රතිරෝධ. ඔව් පුතේ. මේ මෙන්න මේ වගේ කෑලි වලට කියන්නේ මේ වගේ මේ තියෙන මේ වගේ කෑලි වලට කියන්නේ අපි ට්‍රාන්සිස්ටර්. හරි. මාර වැදගත් පුතේ ওই ට්‍රාන්සිස්ටර් කියන ඉලෙක්ට්‍රොනික උපාංගය. හරි. ඔය පරිපථවල මාර වැඩක් කරනවා. හරි කරන්නේ මොනවාද? ඒ ගැන ලොකුවට සාකච්ඡා කරනවා 11 පන්ති. හරි තව ගොඩාක් කල් තියෙනවා ඒ ගැන සාකච්ඡා කරන්න. දැනට මතක තියාගන්න ට්‍රාන්සිස්ටරයක් කියලා කියන්නේ පුතේ ඉලෙක්ට්‍රොනික පරිපථවල පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික උපාංගයක්. හරිනේ? තව එකක් තියෙනවා ඒ වගේම වැදගත් කෙනෙක් තමයි මෙයා. මෙයාට කියන්නේ ධාරිත්‍රකය, කැපැසිටර් එකක්. ධාරිත්‍රකයක්. ධාරිත්‍රක. හරි? ඉතින් මෙයා ගොඩාක් පරිපථවල ඉන්නවා. බලන්න මේ වගේ කෑලි ඔයාගේ ගෙදර තියෙනවා නම් පරිපථයක් අරගෙන බලන්න මේ වගේ මේ වගේ ඉලෙක්ට්‍රොනික උපාංග තියෙනවද කියලා. හරි. එහෙනම් ලියාගෙන නැති දරුවෝ ඉන්නවා නම් ට්‍රාන්සිස්ටර් ධාරිත්‍රක කියලා ලියන්න. ප්‍රතිරෝධක ඔයා කොහොමද දන්නවනේ? මේ පාඩමේ අපි උගන්වුවේ නෑ ට්‍රාන්සිස්ටර් සහ ධාරිත්‍රක සම්බන්ධව. හරි? මේක ඔයාට අලුත් දෙයක් වෙනවා. හරි. එහෙනම් යන්නම් ඉදිරියට. නිවැරදි පිළිතුර තෝරන්න. ලංකාවේ වැඩි විදුලි පරිභෝජනයක් කරන්නේ තව පැය කාලකින් තමයි මේ වැඩේ පටන් ගන්නෙ. ඒ කියන්නේ 7 ඉඳලා 9 වෙනකම්. මේ පස්වරු පෙරවරු නෙවෙයි පස්වරු 7 සිට පස්වරු 9 දක්වා. විදුලිය ඉතිරි කර ගැනීම සඳහා සීතකරණයේ භාවිතයේදී නොකළ යුතු වන්නේ රත් වූ ද්‍රව්‍ය නිවෙන්නට පෙර සීතකරණයට දාන්න එපා. දෙකකින්. පාසදන් උපාංග අතරින් පරිපථයක සංධිකර කියලා කියන්නේ පරිපථයකට සම්බන්ධ කරා කියන. හරි? නිවැරදිව පරිපථයකට සම්බන්ධ කරාම සංධි කරා කියලා කියනවා. සරලව මම මේ කියන්නේ. හරි? සංධි කරා. ඒ කියන්නේ ධන ඍණ හරියට දීලා පරිපථයට සම්බන්ධ කරාට පස්සේ ආලෝකය විහිදෙන්නේ පුතේ LED එකකින්. LED එකෙන් තමයි ආලෝකය විහිදෙන්නේ. මේ සංකේතයෙන් පෙන්වන්නේ ආලෝකයේ මේක මතට වැටුනම ප්‍රතිරෝධය වෙනස් වෙනවා. එහෙනම් මේක මොන DRද? LDR. මේ තියෙන්නේ LDR එකක්. හරි? ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. පාසඳාන් පිළිතුර වලින් පරිවාරක ද්‍රව්‍ය පමණක්. රිදී, තඹ, ඇලුමිනියම් තුන් දෙනාම ලෝහ අයින් කරන්න පරිවාරක නැහැ. තඹ, යකඩ, එබනයි. හරි? එබනයි නම් පරිවාරක. හැබැයි යකඩයි තඹයි නම් ලෝහ. එබනයිට් කියන්නේ ප්ලාස්ටික් විශේෂයක් කියලා මතක තියාගන්නකො. හරි? තඹ සහ යකඩ ලෝහ, ඒ නිසා එකත් අයින් කරන්න. මයිකා, තඹ, ඇලුමිනියම්. මයිකා කියන්නේ khනිජ විශේෂයක් පුතේ. තඹ මයිකා වලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. තඹ සහ ඇලුමිනියම් කියලා කියන්නේ ලෝහ විදුලිය ගමන් කරනවා. හැබැයි තුන් දෙනාම පරිවාරක නොවන නිසා අයින් කරන්න. එහෙනම් හරියන්න ඕන හතරවෙනි එක සෙරමික්, වීදුරු, රබර්. සෙරමික් කියලා කියන්නේ ඔයාගේ කකුල් දෙක තියාගෙන ඇත්ත සමහර වෙලාවට සෙරමික් උඩ වෙන්න ඇති. ටයිල් හදලා තියෙන සෙරමික් වලින් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මේ පිඟන් එහෙම හදලා තියෙන සෙරමික් වලින්. හරි? වීදුරු කියන්නේ කොහොමත් ගමන් කරන්නේ නැහැ. රබර් කියන්නේ කොහොමත් ගමන් කරන්නේ නැහැ.
එහෙනම් ඉතින් මේ තුන් දෙනා තමයි පරිවාර. මේ තුන් දෙනා තමයි පරිවාර. සින්ත අඩුවක්ද කොපත අඩුවක්ද තනක සල්ෆියුරික් අම්ලයේ සපය ඇත්නම් ඔබට නිර්මාණය කළ හැක්කේ ඔබ නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ ඉතින් සරල කෝෂයක්. සරල කෝෂයක් තමයි අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. හරි. රූපය දැක්වෙන විද්‍යුත් පරිපථයේ සම්ම සංකේත භාවිතයෙන් නිවැරදිව ඇඳ ඇත්තේ. කෝෂ දෙකක් තියෙනවා, ඒ අකුරක් තියෙනවා, ඒ කියන්නේ ඇමීටරයක් තියෙනවා, ස්විච් එකක් තියෙනවා, බල්බ් දෙකක් තියෙනවා. බල්බ් දෙක සම්බන්ධ කරලා තියෙන්නේ සමාන්තරගතව නෙවෙයිද ශ්‍රේණිගතව? සමාන්තරගත. හරි? හරි. එහෙනම් පිළිතුර මෙන්න මේක වෙන්න. බලන්න ඇමීටරේ ලස්සනට මෙහෙම සම්බන්ධ කරලා ස්විච් එක මෙහෙම, බල්බ් දෙක මෙහෙම, වියලි කෝෂ මෙහෙම තියෙනවා. හරි? වියලි කෝෂ ශ්‍රේණිගතව, වියලි කෝෂ ශ්‍රේණිගතව එක පිටපත් එක ධනයි ඍණයි. පරිපථයේ ඝන ධාරාව පාලනය කිරීමට ගමු විචල්්‍ය ප්‍රතිරෝධකය. පරිපථයක ගලන ධාරාව පාලනය කිරීමට විචල්්‍ය ප්‍රතිරෝධ. විචල්්‍ය ප්‍රතිරෝධ කියන්නේ ගන්න ධාරාව පාලනය නේ විචල්්‍ය ප්‍රතිරෝධක එක හරි. භාවිතයෙන් ඉවත් කරන රසායනික කෝෂ පරිසරයට එකතු කිරීම නුසුදුසු වන්නේ ඇයි? ඒවායේ අඩංගු විෂ රසායන ද්‍රව්‍ය පසට එකතු වීමෙන් පස දූෂණය වෙනවා. ගෙදර රිමෝට් එකේ බැටරි දාලා අයින් කරනවා, වත්තට උඩුගුව වලින් යවනවා. යවුවට පස්සේ ඒක පසට වැටෙනවා. ඒක දි รา පත් වෙනකොට ඒකේ තියෙන රසායනික ද්‍රව්‍ය පසට එකතු වෙනවා. අන්න පරිසරයේ දූෂණය වෙනවා. විද්‍යුත් පරිපථ ඇඳීමට සම්ම සංකේත භාවිතයෙන් සැලසෙන වාසියක් වන්නේ සම්ම සංකේත ඇඳීමේ වාසියක් තමයි පරිපථ සටහන ඇඳීමට අඩු කාලයක් වැය වී. අඩු කාලයක් යනවනේ මේකේ නේ. අර ඇත්ත සංකේත අඳිනවට වැඩිය මේකෙන් අඩු කාලයකින් වැඩේ කරගන්න පුළුවන්. අඩු වියදම කතා කරන්න එපා. සංකේත දැන සිටිය යුතු වීම එහෙම ඒවා ඒ තරම් නෙවෙයි, වාසියක් නෙවෙයි, ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. මේක තමයි හරියන්නේ. මේක තමයි හරියට. මොකද කියන්නේ නිවසෙන් පිටත ඇති විදුලි රැහන් පිළිබඳ අප නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුය. නැතොත් තම නොසිතූ මොහොතක හදිසි අනතුරු වලට මුහුණ දිය හැක. ගෙදරින් එළිය තියෙන විදුලි රැහන් පිළිබඳ අවධානයෙන් ඉන්න ඕන. ඒවා ආරක්ෂාකාරීද නැද්ද කියලා. නැත්නම් අනතුරු වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නිවසෙන් පිටතදී විදුලි රැහන් නිසා සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතු ආකාර 4ක්. අපි මොනවාද කරන්න ඕන? විදුලි අනතුරු වළක්වා ගන්න. විදුලි රැහන් අතර සරුංගල්, සෙල්ලම්, මහස්යානා වැනි දේ යැවීමෙන් වළකින්න. හරි. මේවා මම උගන්වලා තියෙන්නේ. විදුලි රැහන් කඩා වැටි ඇති විට ඒවා ස්පර්ශ කිරීමෙන් ඒ කියන්නේ අල්ලන්න එපා. වැඩිහිටියෙකුට ඒ බව දන්වන්න. විදුලි රැහන් ආසන්නයේ ඇන්ටනා ආදී සවි කිරීමෙන් නිවසේ අයව වළක්වා ගැනීම. මොකද්ද මේ කියන්නේ? මේ ඇන්ටනා හයි කරන්න එපා විදුලි රැහන් ගාව. ඒක නෙවෙයි කියන්නේ. විදුලි රැහන් ආසන්නයේ වැඩ කිරීමේදී ලෝහමය ඉනිමම් පාවිච්චි කරන්න එපා. ඒකට ලී ඉනිමම් පාවිච්චි කරන්න. ඔක තමයි කියන්නේ. තව ඒවා තියෙනවා මෙතන කීපයක් දක්වලා තියෙනවා. හරි. විදුලි ස්ට්‍රික් හෝ වෙනත් විදුලි උපාංග භාවිතා කිරීමේදී රබර් පාවාහන් පැළඳීම හෝ රබර් පාපිස්සක් මත සිට ඒවා භාවිතා කිරීම වඩාත් ආරක්ෂාකාරී වේ යයි උපදෙස් දෙනු ලැබේ. එහෙම උපදෙස් දෙනවනේ. එම අදහස් සමග ඔබ එකඟ වන්නේද? නැත්නම් නෑ කියන්න පුළුවන්. හරි මම එකඟ නෑ. හරි හරි. එකඟයි අපි එකඟයි නේ. ඔව් නේ. එකඟයි. එහෙම නැත්නම් ඔව්. ඔබේ අදහසට හේතු පැහැදිලි කරන්න. පුතේ මේ රබර් පාපිස්සක් එහෙම නැත්නම් පුතේ රබර් පාවාහන් දෙකක් පැනගෙන සිටියම ඒවා පරිවාරකනේ. ඒක පොළොවත් එක්ක සම්බන්ධයක් නැහැ. අපිට කරන්ට් වදින්නේ පුතේ අපේ දේහය පොළොවත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත්. අපි සෙරප්පු දෙකක් දාන්න නැතුන් හිටියම අපේ දේහය පොළොවත් එක්ක සම්බන්ධ වෙනවනේ පුතේ. එතකොට කරන්ට් එක පොළොවට යනවා. දැන් ඔය කරන්ට් එක හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ධාරාවක් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ පුතේ අපි හරහා පොළොවට යන්න. එතකොට දැන් රබර් පාවාහන් දෙකක් දාගෙන ඉන්නකොට එහෙම නැත්නම් රබර් පාපිස්සක් මත ඉන්නකොට එයාට පොළොවට යන්න බෑ. එතකොට අපිට කරන්ට් එක වදින්නේ නැහැ. කරන්ට් එක වදින්නේ නැහැ. බලන්න මොකද කියලා තියෙන්නේ කියලා. රබර් පරිවාරක ද්‍රව්‍යයක. හරිනේ. ඒ නිසා විදුලි ස්ට්‍රීක්ෙන් සිදුවිය හැකි විදුලි කාන්දුවකදී රබර් පාපිස්ස මත සිටින විට විදුලි පරිපථය අසම්පූර්ණ බැවින් පරිපථය සම්පූර්ණ වෙන්නේ නැහැ. සිරුර හරහා විදුලිය යෑමක් සිදු නොවේ. සිරුර හරහා විදුලිය යන්නේ නැහැ. ඒ නිසා විදුලිය වැඩි සිදුවන අනතුරු වලින් වැළකිය හැකිය. එහෙත් රබර් පාපිස්සෝ රබර් පාවහන් නොමැතිව විදුලි කාන්දුවක් සිදු වූ ඒ කියන්නේ පොඩි මොකක් හරි ෂෝට් එකක් වුණොත් සිරුර හරහා පොළොවට විදුලිය ගමන් කරන බැවින් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. අන්න පුතේ ඔන්න ඔය අදහස් තියෙනවා නම් අපි හරියක් දෙමු. අවසාන ප්‍රශ්නෙට මම පිවිසෙනවා.
කුඩා ළමුන්ට විදුලි කෙවෙනි වලට ලං වීමට ඉඩ නොතැබිය යුතුය. පොඩි ළමයින්ට විදුලි කෙවෙනි වලට ලං වෙන්න ඉඩ දෙන්න ඕනේ නැහැ. සර් කොච්චර වයසේ වගේ ළමයින්ට? ඕගොල්ලන්ටත් ඒක අදාළයි. හරි? ඕගොල්ලන්ටත් ඒක අදාළයි. හරි? පොඩි මල්ලිලා දන ගන්න කට්ටිය විතරක් නෙමෙයි ඕගොල්ලන්ටත් අදාළයි. හරි? ඔයා තාම විදුලිය ගැන ඒ තරම් දෙයක් දන්නේ නැහැ. හරි. එහෙනම් ඔබේ අදහසට හේතු පැහැදිලි කරන්න. මොකද කියන්නේ? කුඩා ළමුණු විදුලි කෙවෙනි වලට ඔවුන්ගේ අත්වල කුඩා ඇඟිලි ඇතුළු කිරීමට ඉඩ විය හැකියි. අර විදුලි කෙවෙනි වලට ප්ලග් පොයින්ට් වලට ඇඟිලි දාලා මෙව බලන්න පුළුවන්. හරි? මොකක් වෙනවද කියලා බලන්න පුළුවන්. එහෙම කරනවනේ කට්ටිය. හරි. නැතවත් කෝටු කෑලි ගිහිල්ලා දාන්න. ලෝහ කූරු දාන්නත් පුළුවන්. හරි? හරි. එවැනි අවස්ථාවකදී විදුලිය කාන්දු වීමක් සිදු වී දරුවාට විදුලිය වැදීමෙන් අනතුරු සිදු විය හැකියි. විදුලිය වැදිලා අනතුරු වෙන්න පුළුවන්. ඒ නිසා කුඩා ළමුන්ට විදුලි කෙවෙනි වලට ලං වීමට ඉඩ නොතිබිය යුතුය. හරි? ලං වෙන්න එපා කියලා බය කරලා තියන්න ඕනේ ඒගොල්ලෝ. හරි? අනතුරු මෙතනට ගියොත් ඉවරයි යකා පනිනව පුවට අහන්නේ නැහනේ. හරි? මොකක් හරි දෙයක් කියලා ඉවරලා ඒගොල්ලන් මේ විදුලි අනතුරු වලින් වළක්වා ගන්නවා. හරි? විදුලි අනතුරු වලින් වළක්වා ගන්න ඕන. හරි. එහෙනම් පුතේ ඔන්න අපි පාඩම අවසන් කරනවා. පාඩම සාකච්ඡා කරලා පාඩමේ තිබ්බ ප්‍රශ්න ටික අවසන් කරනවා.